හරි මොකක් කරේ අවුලක් මේ තියෙන මේ අර එදිනෙදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය භාවිතයට ගන්න අවස්ථා අපි යොදා ගන්න අවස්ථා අපි දන්නේම නැතුව වායුගෝලීය පීඩනය මේ තැන්වලදී යොදා ගන්නවා නේ බලන්න මෙතන මේ වතුර බොනකොට කෝප් එකකින් වතුර බොනකොට වායුගෝලීය පීඩන නිසා තමයි මෙන්න මේ ජලය මේක දිගේ ඉහළට ඇදිලා කියන්නේ මේ බටේ තියෙන වාතය තමයි අපි අයින් කරන්නේ වාතය අයින් කරපුවාම එතන පීඩනය අඩු වෙනවා පීඩනය අඩු වෙනකොට වායුගෝලීය පීඩනය වැඩි බටේ ඇතුලේ පීඩනය අඩුයි වැඩි පීඩනයක ඉඳලා අඩු පීඩනය දක්වා මෙන්න මෙහෙම ජලය ගලාගෙන එනවා. ඒක තමයි ඔතෙන්දි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙම මෙන්න මේක කතා කරේ. මේ සයිෆන් ක්‍රමයෙන් ජලය ඉවත් කිරීම ටැංකිය. මේකන අපි ඔක්කොම කතා කරා නේද? අපි එහෙනම් යමු කෙලින්ම ඉපිලීමට නේ. ඔය නෝට් එක දිනවනේ ඔයාලට. ඊළඟට මේක රබර් ජූස් එකේ ක්‍රියාවලිය. ඊට පස්සේ ඉපිලීම. හරි. බලන්නකො මෙන්න මෙහෙම දැන් අපි ඉපිලීම ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම දැන් ඕක ඉපිලීම කියලා කියන්නේ මෙහෙම මේ අපි ද්‍රවයක් ගත්තොත් මම පොඩි මේකක් කරන් තියනවා වලට මේ තියෙන්නේ වතුර පුරවපු භාජනයක්. මේ වතුර පුරවපු භාජනයක් තියෙන්නේ මේකට මෙන්න මේ සැනිටයිසර් මේ බෝතලේ දාපුවාම මේක ගිලෙන්නේ නැහැ නේ. ගිලෙන්නේ නැතුව මෙන්න මෙහෙම පාවි තියෙනවා. මේකට තමයි ඉපිලීම කියලා කියන්නේ. දැන් මේකට හේතුව තමයි අපි බලන්න යන්නේ. මේකට හේතුව තමයි බලන්න යන්නේ. ඇයි එහෙම සමහර අවස්ථාවලදී ওই විදිහට ද්‍රවයක් උඩ යම් කිසි දෙයක් පාවෙන්නේ කියලා. එතන මෙන්න මේ විදිහට මේ අපි යම් කිසි දෙයක් වතුරට දැම්මාම මෙන්න මේ අවස්ථා කීපයක් තියෙනවා මේ විදිහට තමයි තියෙන්න පුළුවන්. මේ තියෙන පළවෙනි අවස්ථාව. දැන් මම ඔයාලට පෙන්නුවේ මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ වතුරේ පාවි තියෙන්න පුළුවන්. බාගෙට ගිලිලා වතුරේ පාවි තියෙන්න පුළුවන්. ඊළඟ අවස්ථාව මෙන්න මේ විදිහට වතුරේ පොඩ්ඩක්වත් ඉහළට එන්නෙත් නැහැ. හැබැයි පතුලට යන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට ද්‍රවය ඇතුලේ පාවි තියෙන්න පුළුවන්. ද්‍රවය ඇතුලේ පාවි තියෙන්නත් පුළුවන්. තව අවස්ථාවක් තමයි මෙන්න මේක. මේකෙදි බලන්න කෙලින්ම පතුලටම ගිහිලා තැම්පත් වෙනවා. එතන මෙන්න මේ අවස්ථා කිහිපෙදී බැලුවොත් මෙන්න මේක නම් හරිම සුලභව තියෙනවා. මේක හරිය ඔයාලට ගොඩක් හම්බෙන දෙයක් තමයි මෙන්න මේක. කියන්නේ යම් කිසි දෙයක් වතුරට දාපුවම පා වෙනවා කියන්නේ. ඊළඟ මෙන්න මේකත් හරිම සුලභයි. දැන් සිජිෆෝම් කැලලක් එහෙම වතුරට දැම්මහම මේ විදිහට තමයි හිටින්නේ. මම දැන් අර පෙන්නපු එකත් මේ විදිහට තමයි හිටලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකත් හරිම සුලභයි. ඒ කියන්නේ යකඩ කැලලක් එහෙම වතුරට දාපුවාම ගිහිල්ලා පතුලෙම තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේක නම් හරි කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ විදිහට වතුර ඇතුළට දැම්මොත් එහෙම යම් කිසි ද්‍රව්‍යයක් වතුර ඇතුළට දැම්මොත් එහෙම මේකේ ගිලෙන්න ඕන. ගිලෙන්න ඕනේ. හැබැයි පතුලටම යන්න බෑ. අපි ගිලිලා පාවෙන්න ඕනේ. මේක ඇතුලේ පාවෙන්න ඕනේ. මේ අවස්ථාව තමයි මේ දක්වලා තියෙන්නේ. මේ දක්වලා තියෙන්නේ ගිලිලා පාවෙන අවස්ථාව. අන්න ඒක නිසා මේ ඒක ටිකක් හරි කලාතුරකින් හම්බෙන්නේ. අපිට එහෙම මේ වතුර ඇතුලට දාපුවාම ගිලිලා පාවෙන දෙයක් ටිකක් අඩුයි හොයාගන්න පුළුවන්. එතන මේකෙදි මෙන්න මේ අවස්ථාව ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. ඇයි මේ විදිහට අර්ධ වශයෙන් ගිහිල්ලා බාගෙට ගිහිල්ලා මේ විදිහට මේ වස්තුව පාවෙන්නේ කියලා. හරි. එතන මෙන්න මේ අවස්ථාවේදී බලන්න දැන් යම්කිසි වස්තුවක් මෙන්න මේ විදිහට මේ වතුරේ ගිල්ලපුවාම නිශ්චලව තියෙනවා. වතුරේ පාවි මෙහෙම නිශ්චලව තියෙනවා. එතන මෙහෙම නිශ්චලව තියෙනකොට මේක මත ඇති කරන බලයන් ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? මේක මත ඇති කරන බලයන් ගැන මොකද්ද කියන්න පුළුවන්? මේකේ අනිවාර්යයෙන්ම මේ වස්තුවේ යම්කිසි බලයක් තියෙනවා ඒක පහළට ක්‍රියා කරනවා. මොකද්ද ඒ බලය? ඉන්දි මේ වස්තුවේ මොකද්ද ක්‍රියා කරන්නේ පහළට ක්‍රියා කරන බලය? මොකද්ද ඒකට කියන නම? මේ වස්තුවේ පහළට ක්‍රියා කරන බලයට කියන නම මොකක්ද? මම මේ නිකන් වැරදුනාට කමක් නැහැ කියන්න බලන්න.
පහළට බලය ඕනෑම වස්තුවකින් පහළට ක්‍රියා කරන බලය මොකක්ද? බාරය. නෑ. ඕනෑම වස්තු බර. අනාරි බර කියන බලය පහළට ක්‍රියා කරනවා. ඕනෑම වස්තුවක එහෙමනේ. ඕනෑම වස්තුවක බර කියන බලය පහළට ක්‍රියා කරනවා. එතකොට මේ වස්තුව බලන්න මේ අවස්ථාවේ නිශ්චලව තියෙන්නේ. එතකොට නිශ්චලව තියෙනවා නම් අනිවාර්යෙන් බර කියන බලය පහළට ක්‍රියා කරනවා. ඊට සමාන බලයක් උඩට ක්‍රියා කරන්න ඕන. ඊට සමාන බලයක් ඉහළට ක්‍රියා කරන්න ඕන. හරියට නිකන් මෙන්න මේ වගේ. අපි අර කලින් අර කතා කරේ අර බල සමතුලිතතාවය. මෙන්න මේ වගේ අවස්ථාවක් බලන්න. බර කියන එක පහළට ක්‍රියා කරනවා. බර කියන එක පහළට ක්‍රියා කරනවා. ඔය විදිහට බර කියන බලය පහළට ක්‍රියා කරනවා. එතන අපි දන්නවා මේකේ බර කියන බලය පහළට ක්‍රියා කරනවා. හැබැයි මේක පහළට ගමන් කරන්නේ පහළට යන්නේ නැහැ. බර කියන බලය විතරක් පහළට ක්‍රියා කරනවා නම් මේක දිගටම පහළට යන්න ඕනේ. මොකද එක පැත්තකට විතරයි බලය තියෙන්නේ. ඒ වුණාට ඒක එහෙම වෙන්නේ නැහැ. ඔක නිශ්චලව තියෙන්න හේතුව මෙන්න මේ විදිහට ඉහළටත් බලයක් ක්‍රියා කරනවා. බරට සමාන බලයක් ඉහළට ක්‍රියා කරනවා. මේ බලයට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාවයි බරයි සමාන නිසා මේ වස්තුව නිශ්චලව තියෙනවා. ඒකනේ මේ වස්තුව නිශ්චලව තියෙන්නේ මේසයක් උඩ ගලක් තියලා ඒක නිශ්චලව තියෙන්නේ ඒ අර බර කියන බලයට අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය සමාන නිසා. හරි. ඒ වගේම තමයි මේකෙත් බලන්න මේ අවස්ථාවේදී බර කියන බලය අනිවාර්යෙන් පහළට ක්‍රියා කරනවා. බර කියන බලය අනිවාර්යෙන් පහළට ක්‍රියා කරනවා. හැබැයි මේක නිශ්චලයි. ඒ කියන්නේ මේකේ ක්‍රියා කරන බලයන් සමතුලිතයි කියන එක. බලයන් සමතුලිතයි කියන එක තමයි කියන්නේ. ඒක නිසා අපිට හිතන්න පුළුවන් මෙන්න මේ ද්‍රවය මගිනොත් යම්කිසි බලයක් මෙන්න මේ වස්තුව මත ඇති කරනවා කියන. එතකොට අන්න ඒ බලයට මෙන්න මේ බලයට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. එතකොට යම්කිසි ද්‍රව්‍යයක් ඔයාලා දන්නවා වතුර ඇතුළට දාපුවාම මේ වතුරට දාපුවාම ඕනෑම ද්‍රව්‍යයක් උස්සන්න ලේසියක්. ඔය මේ වතුරෙන් ලොකු ගල් තියෙන අපි අර ඉස්සර නාන්න ගියාම ඔයාලටත් ඒ අත්දැකීම තියෙනවද දන්නේ නාන්න ගියපුවාම එහෙම අපි අර නාන්න තැන හදා ගන්නවා ඉස්සෙල්ලම ගල් එහෙම ඔක්කොම අයින් කරලා. ඊට පස්සේ මේ ලොකු ගල් තියෙන වතුර ඇතුලේ මේ ඒවල් හරි ලේසියෙන් උස්සලා ගන්න පුළුවන්. උස්සලා අරගෙන වතුර මට්ටමටම අරන් එන්න පුළුවන්. අරන් ඇවිල්ලා එතනින් එහාට උස්සන්න තමයි අමාරු. ඒ කියන්නේ මෙන්න මේ උඩුකුරු තෙරපුම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ උඩුකුරු තෙරපුම නිසා තමයි මේ සිද්ධිය වෙන්නේ. මොකද වතුර ඇතුලේ තියෙනකොට හැම වෙලාවෙම යම්කිසි වස්තුවකට මෙන්න මේ උඩුකුරු තෙරපුම කියන එක ඇති කරනවා. එතකොට අපි බලය යොදනකොට මේ අපිට ඒක උස්සන්න ලේසි වෙනවා. මොකද උඩුකුරු තෙරපුමක් තියෙන නිසා. වතුර ඇතුලේදී ඕනෑම ද්‍රව්‍යයක ස්කන්ධය ටිකක් අඩුවෙන් තමයි අපිට දැනෙන්නේ. බර ටිකක් අඩුවෙන් දැනෙන්නේ. මොකද උඩුකුරු තෙරපුම කියන බලය ඉහළට ක්‍රියා කරනවා. ඒතර ඒකට හේතුව දැන් මෙතනදී බලන්න මේ අර්ධ වශයෙන් ගිල්ලා තියෙන්නේ මේක. අර්ධ වශයෙන් ගිල්ලා තියෙන්නේ ගිලිලා පාවෙනවා. ඒ වගේ අවස්ථාවක බර කියන බලයට උඩුකුරු තෙරපුම කියන බලය සමාන වෙනවා. ඒක තමයි මේක නිශ්චලව මේ විදිහට තියෙන්නේ. ඒතර අපි බලන්න මේකේ ජලයේ ගිලෙන වස්තුවක් වුවද ඔයාලට මේ නෝට් එක දීලා තියෙනවා ඔයාලට. ජලයේ ගිලෙන වස්තුවක් වුවද ජලය තුළදී අපට දැනෙන්නේ බර වාතයේදී එහි බරට වඩා අඩුයි. මම ඔයාලට කිව්වේ වතුර ඇතුලේ තියෙන ගල් අපිට අඩු බරක් තමයි දැනෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ උඩුකුරු තෙරපුම. ජලය පමණක් නොව ඕනෑම තරලයක් එහි ගිලී ඇති වස්තු මත උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. ඒතර ඕනෑම වස්තුවක් අපි මේ විදිහට ඕනෑම තරලයක ගිල්ලුවොත් එමගින් මෙහෙම උඩුකුරු තෙරපුමක් මේකට ඇති කරනවා. මේක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරි. වස්තුවක් තරලයක ගිල්ලා තියෙනකොට ඒ තරලය මගින් වස්තුවට උඩට බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. ඒ උඩුකුරු තෙරපුම නිසා සමහර විට මෙහෙම පාවි තියෙන්න පුළුවන්. සමහර ලාවට ගිලිලා පාවෙන්න පුළුවන්. සමහර ලාවට ඒ උඩුකුරු තෙරපුම අඩුයි නම් මේක පතුලෙම තැම්පත් වෙන්නත් පුළුවන්. ඒතර ඔය උඩුකුරු තෙරපුම කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ මේ ඔය නැව් හදනකොට නේ. නැව් හදනකොට මේ හැඩය තමයි හදලා තියෙන්නේ. හැඩයෙන් තමයි යාල පාවෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ යකඩ වලින් හදලා තියෙන්නේ. යකඩ වලින් හදපුවාම අපි යකඩ බෝලයක් හැදුවොත් එහෙම ඒක ගිලෙනවා. ඒවට ඒක තල්ලා ලස්සන නැවක් වගේ හැදුවොත් එහෙම ඒක පාවෙනවා. ඒකට හේතුව උඩුකුරු තෙරපුම වැඩි කරගන්න ක්‍රම තමයි. උඩුකුරු තෙරපුම වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අර නැවේ හැඩය භාවිතා කර. ඊළඟ බලන්න මෙන්න
හරි මෙන්න මේකේ ඔයාලගේ මේ ටියුට් එකේ මෙන්න මේක නම් කරගන්නකො මේක හිස් බීකරේ ස්කන්ධය හිස් බීකරේ බර 1.3 නිව්ටන් කියලා. ඉන්දි ඊට පස්සේ මෙන්න මේ වස්තුවේ ස්කන්ධය මේ වස්තුවේ ස්කන්ධය කියලා වස්තුවේ බර කියලා දාන මේ පැත්තකින් තව ඊතලයක් ගහන මට ඒක මම ඒක ඊයේ දැම්මයි වුණාට මේකට ඇවිල්ලා නැහැ කොහොමද මේකටත් ඊතලයක් ගහන මේ වස්තුවේ බර කියලා දාන්න මේ පැත්තෙන් තව ඊතලයක් ගහලා වස්තුවේ බර කියලා 1.2 නිව්ටන් කියලා දාන්න 1.2 නිව්ටන් කියලා දාන්න. ඒතර අපි දැන් වස්තුවේ බරක් දන්නවා මේ හිස් බීකරේ බරක් දාන්න. හරිද? එතන මේකේ සිද්ධ වෙන දේ බලන්නකො. මේකේ සිද්ධ වෙන දේ බලන්නකො. දැන් මේ උඩුකුරු තෙරපුමයි මේ උඩුකුරු තෙරපුමයි මෙන්න මේ ඉවත් වෙන මේ අපි දැන් ඕනම දෙයක් වතුරට දාපුවාම අර මේ ආකිමිඩිස්ටත් උනේ ඒක නේද? අර එයා නාන තටාකෙට බහැපු ගමන් නාන තටාකේ වතුර ටික එළියට ආවා. ඒ වගේම මේ වස්තුවේත් මේව දාන්න වතුර එළියට එනවා. මේ වතුර මෙන්න මේ බටෙන් මෙහෙම එළියට එනවා. මේ බටෙන් එළියට එනවා. ඒතර මේ වතුර ප්‍රමාණය බලන්න එන්න මේ වස්තුව ගිලෙන ප්‍රමාණය අනුව වැඩි වෙනවා. ගිලෙන ප්‍රමාණය අනුව එළියට එන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඒවට කියන්නේ මෙන්න මේ වතුරට කියන්නේ විස්ථාපිත ජල පරිමාව කියලා. විස්ථාපිත ජල පරිමාව කියලා තමයි මෙන්න මේකට කියන්නේ. මේ පිට වෙන ඉවත් වෙන වතුර වලට කියන්නේ විස්ථාපිත ජලය කියලා. ඒතර විස්ථාපිත ජලය එකතු වෙන්නේ මෙන්න මේ බීකරේ. මේ බීකරේ තමයි විස්ථාපිත ජලය එකතු වෙන්නේ. එතකොට මේක පළවෙනි අවස්ථාවේදී ගිලිලා නැහැ. පළවෙනි අවස්ථාවේ ගිලිලා නැහැ. මෙන්න මේ අවස්ථාවේදී මේ දුනුතරාදියේ පාඨාංකය කියලා මොකද කියන්නේ බලන්න. මේ දුනුතරාදියේ පාඨාංකය කීයක් වෙයි? සෙහස මේ අවස්ථාවේදී ගිලිලා නැහැ මේක. වස්තුවේ බරත් මම දීලා තියෙනවා. එතකොට දුනුතරාදියේ පාඨාංකය කීයක් වෙයිද? සමාධි කීයක් වෙයිද පළවෙනි අවස්ථාවේදී මෙතෙන්දී දුනුතරාදියේ පාඨාංකය? ඔව් 1.2 නිව්ටන්. ඒකට හේතුව ඉතින් මොකුත් ගිලිලා නැහැනේ මේක ගිලිලා නැහැ. එතකොට මේකේ දුනුතරාදියෙන් සම්පූර්ණ මෙන්න මේ වස්තුවේ බරම කියන්න ඕනේ. එහෙමද තියෙන්නේ? එතකොට මේ දුනුතරාදියෙන් අපි ඕනෑම දෙයක් දුනුතරාදියක එල්ලපුවාම මේකේ බර කියවෙනවනේ ඒක නිව්ටන් ගන්න. ඒතර මේකෙත් ඒ වගේ තමයි. අපි වස්තුව එල්ලලා තියෙනවා දුනුතරාදියේ ගිල්ලලා ඇතුළට ගිල්ලලා නැහැ තාම. ගිල්ලලා නැහැ. එතකොට මේකේ අනිවාර්යයෙන් 1.2ක් මෙන්න මේ දුනුතරාදියේ පාඨාංකය පෙන්වන්න ඕනේ. එතකොට හිස් බීකරේ ස්කන්ධ හිස් බීකරේ බර 1.3 නිව්ටන් කියනවා. එතකොට අනිවාර්යයෙන් මෙන්න මේ බීකරේ බර මේ වෙලාවේදී ජලය නැහැනේ මේකේ වතුර වැටලා නැහැනේ. එතකොට මේකේ බර 1.3 නිව්ටන් වෙන්න ඕනේ. එතකොට මෙතෙන්දී 1.2 නිව්ටන් වෙච්ච මෙන්න මේ වස්තුව මෙතෙන්ට යනකොට බර වැඩි වෙන්න ඕනද අඩු වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? මෙතෙන්දී බර වැඩි වෙන්න ඕනද අඩු වෙනවද? සමාධි මෙතෙන්ට ගියන් පස්සේ මෙතෙන්දී අඩු වෙනවා. ඔව් භාගයක් ගිල්ලන් තියෙන්නේ. භාගයක් ගිලිලා කියන්නේ උඩුකුරු තෙරපුම මේකට ඇති කරනවා. උඩුකුරු තෙරපුම ඇති කරන නිසා මෙන්න මේකේ 1.2ක් වෙලා තිබිච්ච එක දැන් පොඩ්ඩක් අඩු වෙන්න ඕන. ඊට පස්සේ මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේකේ සිද්ධ වෙන්නේ දැන් ජලය මේකට වැටලා තියෙන්නේ. මේකෙන් මෙන්න මේ භාජනයේ තිබිච්ච ජලය මෙන්න මේ බටේ දිගේ ගිහිල්ලා මේකට වැටෙනවා. මේකට වැටුණාන් පස්සේ දැන් හිස් බීකරේ නෙවෙයි මේක ඇතුලේ ජලය තියෙනවා. එතකොට ජලයයි හිස් බීකරයයි දෙකේම ස්කන්ධය තමයි මෙතෙන්දී දෙකේම බර තමයි මෙතෙන්දී. ඒ කියන්නේ මේක 1.3ට වඩා වැඩි වෙන්න ඕන. එතන අන්නේ මේකෙන් අඩු වෙන්න ඕනේ යම්කිසි ප්‍රමාණයක්. මෙන්න මේකේ මේ දුනුතරාදියෙන් යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. මෙන්න මේකේ බරෙන් යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙන්න ඕනේ. එතන ඔන්නෝක තමයි තියෙන්නේ. මොකද මේකේ හිස් බීකරේ කලින් තිබුණේ දැන් ජලයේ තියෙනවා. කලින් මේකේ ගිල්ලලා තිබුණ නැහැ මේක. දැන් ගිලිලා තියෙන්නේ. ඒක නිසා මේකේ පාඨාංකය අඩු වෙන්න ඕනේ. මේකේ පාඨාංකය වැඩි වෙන්න ඕනේ.
ඊට පස්සේ මේක තව චුට්ටක් ගිල්ලනවා මේ විදිහට. තව චුට්ටක් ගිල්ලනවා. ගිල්ලුවන් පස්සේ සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. ගිල්ලුවන් පස්සේ තව ජල පරිමාවක් මේකට වැටෙනවා. එතකොට මේකේ පාඨාංකය තව වැඩි වෙන්න ඕනේ. කියන්නේ 1.3 තිවිච්ච එක මේකෙදි ටිකක් වැඩි වුණා. මේකෙදි තවත් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙන්න මේකේ වස්තුවේ බර කියන එක වස්තුවේ බර 1.2 කියන එක තව දුරටත් අඩු වෙන්න ඕනේ. තව දුරටත් අඩු වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට පාඨාංක කීපයක් අපි ලබා ගන්න. මේ අවස්ථා ඔක්කොගෙම මෙන්න මේ දුනුතරාදියේ පාඨාංකයයි මෙන්න මේ බීකරේ බරයි. අන්නේ දෙක ලබා ගන්න. එතකොට මෙන්න මේ වගේ වගුවක් වෙනවා ඔයාලට මේ ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන ওই වගුව. පළවෙනි අවස්ථාවේදී දුනුතරාදියේ පාඨාංකය 1.2 නිව්ටන්. මේ නිව්ටන් වලින් දාලා තියෙන්නේ. නිව්ටන් කියන සංකේතය මෙතන තමයි දාලා තියෙන්නේ. ඒකින්ද මේ හැම එකටම නිව්ටන් දාන්න ඕනේ නැහැ. හරිද? පළවෙනි අවස්ථාවේදී 1.2 නිව්ටන් මෙන්න මේ දුනුතරාදියේ පාඨාංකය. එතකොට මේ අවස්ථාවේදී බීකරයත් හිස්නේ. බීකරයත් හිස් නිසා බීකරය සහ ජලය එක එන්නේ අපිට අර හිස් බීකරයේ ස්කන්ධයම තමයි. හිස් බීකරයේ ස්කන්ධයම තමයි. එතකොට අපිට මේ මෙතෙන්දි මේ උඩුකුරු තෙරපුම කියන එක ගන්න පුළුවන් මෙතෙන්දි ගිල්ලලා නැහැ නේ වතුරේ ගිල්ලලා නැති නිසා උඩුකුරු තෙරපුම මෙතන කීයක් වෙන්නද? වතුරේ තාම ගිල්ලලා නැහැ නේ. සමෝද්‍ය වතුරේ ගිල්ලලා නැහැ මේක. එතකොට උඩුකුරු තෙරපුම කීයක් වෙන්නද? බිඳුවයි. ඔව් මෙතන උඩුකුරු තෙරපුම බිඳුවක් වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේ බලන්න ඊළඟට මෙන්න මේ අවස්ථාවට න ะ එතකොට මේ මේකෙදි මේ ජලයත් විස්ථාපනය කරලා නැහැනේ ජලයත් නැහැනේ මේකට එකතු වෙලා නැහැනේ. එතකොට ජලයේ විස්ථාපිත ජල පරිමාවය බල මෙන්න මෙතනටත් එන්නේ බිඳුව. නේ? මොකද ජලය පොඩ්ඩක්වත් මේ බීකරයට එකතු වෙලා නැහැනේ තාම. බීකරයට එකතු වෙලා නැහැ. ඒක නිසා මේ හිස් බීකරේ තියෙන්නේ මෙතන. එතකොට ජලය මුකුත් විස්ථාපනය කරලා නැහැ. පොඩ්ඩක්වත් ජලය විස්ථාපනය කරලා නැහැ. ඒක නිසා මෙතෙන්ටත් බිඳුව තමයි. එතකොට පළවෙනි අවස්ථාවේදී උඩුකුරු තෙරපුමත් බිඳුවයි විස්ථාපිත තරල පරිමාවේ බරත් බිඳුව. දෙවෙනි අවස්ථාවට යනවා අපි B අවස්ථාවට. B අවස්ථාවේදී බලන්න දුනුතරාදියේ පාඨාංකයේ 0.9ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පහළට බර කියන බලය තියෙනවා. මේකේ පහළට බර කියන බලය තියෙනවා. යම්කිසි බලයක් ඉහළට ඇති කරලා තියෙනවා. ඒකට තමයි අපි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. ඒ ඉහළට ඇති කරපු බලය නිසා තමයි මේකේ 1.2 ඉඳලා 0.9 දක්වා අඩු වෙලා තියෙන්නේ. එතන උඩුකුරු තෙරපුම කීයක් ඇද්ද? මම මේ උත්තරේ මං කියන්නේ ඉස්සෙල්ලා අහන්න. උඩුකුරු තෙරපුම කීයක් වෙන්නේ නැද්ද? බර අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලය සම්ප්‍රයුක්ත බලයනේ ඔකේ දක්වන්නේ. එතකොට ඉහළට තියෙන බලය මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. පහළට 1.2ක් කොහොමදක් තියෙනවා. මේ වස්තුවේ බර පහළට ක්‍රියා කරනවා. එතකොට ඉහළට ඇති කරන උඩුකුරු තෙරපුම නිසා තමයි මේ දුනුතරාදියේ පාඨාංකය අඩු වෙන්නේ 0.9 දක්වා. ඒ කියන්නේ ඉහළට තියෙන බලය කීයද වෙන්නේ? 0.3යි. ඔව් 0.3යි. 0.3යි ඉහළට තියෙන බලය. අන්න ඒක තමයි උඩුකුරු තෙරපුම. ඔන්න ඔය ඉහළට තියෙන බලයට තමයි අපි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වස්තුවේ මෙන්න මේ දුනුතරාදියේ පාඨාංකයෙන් අඩු උනේ 0.3යි. අන්න ඒ කියන්නේ මේ වස්තුව මත ඉහළට 0.3ක බලයක් ඇති කරලා තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙනම් මෙන්න මෙතන දැන් කලින් හිස් බීකරේ 1.3ක් තිබිච්ච මේ බර දැන් 1.6ක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර කීයක් වෙන්නද මෙතන? හිස් බීකරේ 1.3යි දැන් 1.6යි. එතකොට තරල පරිමාවේ බර කීයක් වෙන්නද? සෙහස තේරුණේ? ඔව්. මට කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ?
සිග්නල් ප්‍රශ්නයක් වෙන්නද? හරි අපි මේ එන වීඩියෝ ඔෆ් කරගන්නකො කට්ටිය. වීඩියෝ ඔෆ් කරගෙන නිදා ගන්න එපා. වීඩියෝ ඔෆ් කරලා ඇහැරලා ඉන්න ඕනේ. මම ප්‍රශ්න අහනවා. හරි මේ ඉරවෙවි පේන්නේ මට. ඉන්න පොඩ්ඩක් මේ දැන් එහෙනවද හරියට? එතෙම දැන් හරි සර්. අර ඒක තමයි අර විදිහට කරනකොට ටිකක් මේ ඩේටා ටිකක් වැඩිපුර යනවා. එහෙම කැඩි කැඩි ඇහෙනවා නම් එහෙම මට කියන්න. අපි නිකන් සාමාන්‍ය විදිහට කරමු. හරි. බලන්න වස්තුවේ බර 1.2 නිව්ටන් මේ පළවෙනි අවස්ථාවේ මේ ඉස්සලා අපි වස්තුවේ බර කිරා ගන්න ඕනේ 1.2 නිව්ටන් හිස් බීකරේ බර 1.3 නිව්ටන්. සයාස තාමත් එහෙමද? දැන් හරි සර් මට කලින් කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ දැන් පෙන්නනවා. කියන්න එපා කලින්. හරි. එතකොට මේ ඔයාලට මේ ප්‍රශ්නේදී තියෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මේ ප්‍රශ්නේ මේ ක්‍රියාකාරකමේ තියෙන්නේ අපි ජල භාජනයක් ගන්නවා වතුර භාජනයක් ගන්නවා මේකේ මේ වස්තුවක් ගිල්ලන එක තමයි කරන්නේ. එතකොට මේක ඝන කාභයක් හැඩති වස්තුවක්. ඊට පස්සේ අපි මේකෙදි මේ මුලින්ම මේ වස්තුවේ ස්කන්ධ මේ වස්තුවේ බර මැන ගන්න ඕනේ. මේ වස්තුවේ බර මුලින්ම මැන ගන්න ඕනේ. දුරුතරාදියක් භාවිතා කරලා එක කරනවා. දුරුතරාදියක් භාවිතා කරලා මේ වස්තුවේ බර මුලින්ම මැන ගන්න. ඒක 1.2 කියලා තමයි ආවේ. 1.2 නිව්ටන්. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි බටයක් එළියට නේ. මේ බටයක් එළියට තියෙනවා. ඒ බටේ කෙලින්ම ගිහිල්ලා මෙන්න මෙහෙම ද්‍රව මේ බීකරයකට සම්බන්ධ. මේක හිස් බීකරයක්. හිස් බීකරයක් මේක. ඊට පස්සේ මේ හිස් බීකරේ බරත් අපි ගත්තා මේක 1.3 නිව්ටන්. ඔය විදිහට තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ වස්තුව මේක ඇතුලේ ගිල්ලන ගමන් මේ වස්තුව මේක ඇතුලේ ගිල්ලන ගමන් අපි මෙන්න මේ පාඨාංක දෙක ගන්නවා. මෙන්න මේකේ බරයි මෙන්න මේකේ දුරුතරාදියේ පාඨාංකය කියන පාඨාංක දෙක. අපි මේකත් තරාදියක් උඩම තියමුකෝ. මේකත් තරාදියක් උඩම මෙහෙම තියමු. මේකත් තරාදියක් උඩ තිබ්බනම් අපිට හරිය ලේසියෙන් ඕක මැන ගන්න පුළුවන්. එතකොට මෙහෙම මේකේ බර මයින ගමන්ම අරකෙත් බර මැන ගන්න පුළුවන්. ආරම්භයේදී මේ දෙන්නගෙම මේ බරම තමයි තියෙන්නේ. මොකද ගිල්ලලා නැන්නේ පළවෙනියටම ඔයාලගේ පළවෙනි රූපය බලන්න A කියන රූපේ ඇතුළට ගිල්ලලා නැහැ. ගිල්ලලා නැති නිසා මෙන්න මේ දුනුතරාදියේ 1.2 නිව්ටන් තියෙනවා. මේ දුනුතරාදියේ 1.3 නිව්ටන් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ හිස් බීකරේ ස්කන්ධය අපිට 1.3 නිව්ටන් කියලා ගන්න පුළුවන්. සයාස එක තේරුණාද? ඔව් සර්. නේ ඊට පස්සේ අපි කරන්නේ මේක පොඩ ගිල්ලනවා. මේක පොඩ ගිල්ලනවා. ගිල්ලලා අපි බලනවා මෙන්න මේ දුරුතරාදියේ පාඨාංකය මොකද වෙන්නේ කියලා. අපි බලමු ඉස්සෙල්ලාම B අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා. B කියන අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා බලමු. B කියන අවස්ථාවේදී මේක භාගයක් ගිල්ලනවා. දෙවෙනි අවස්ථාව. මේක භාගයක් ගිල්ලනවා. දැන් භාගයක් ගිල්ලනවා. එතන අපි දන්නවා ඉස්සෙල්ලා අපි කතා කරපු දේවලුත් එක්ක මේ විදිහට යම්කිසි වස්තුවක් තරලයක ගිලෙනකොට ජලයේ හරි ඕනෑම ද්‍රවයක ගිලෙනකොට
ඒ ද්‍රවය මගින් ඉහළට බලයක් ඇති කරනවා. මේකට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. මේකේ බර කියන එක අනිවාර්යෙන් පහළට ක්‍රියා කරනවා. බර කියන එක අනිවාර්යෙන් පහළට ක්‍රියා කරනවා. එතකොට අපිට මෙන්න මේකේ පාඨාංකයේ විදිහට එන්නේ මේකේ පාඨාංකයේ විදිහට එන්නේ මේ දෙන්නගේ වෙනස. මොකද මේක ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන බලයන් දෙකක්. එතකොට මේ දෙන්නගේ වෙනසෙන් තමයි පාඨාංකය. එතකොට බර කියන එක අනිවාර්යෙන් 1.2 නිව්ටන් පහළට ක්‍රියා කරනවා. 1.2 නිව්ටන් පහළට ක්‍රියා කරනවා. එතකොට මෙන්න මේකේ පාඨාංකය බැලුවොත් එimhe දෙවෙනි අවස්ථාවේදී මේකේ පාඨාංකය 0.9 නේ. 0.9. නිව්ටන් 0.9. එතකොට මේකේ 0.9ක් උනේ කොහොමද කියලා බැලුවොත් මේකේ දැන් අර කලින් තිබුණ 1.2 නේ. දැන් 0.9ක් දක්වා අඩු උනේ කොහොමද කියලා බැලුවොත් අපිට උඩුකුරු තෙරපුම හොයාගන්න පුළුවන්. එතකොට කලින් 1.2ක් තිබිච්ච එක දැන් අඩු වුණා 0.9 දක්වා. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම අනිවාර්යෙන් මෙතන 0.3ක් තියෙන්න ඕන. එතකොට තමයි මේ 1.2ක් යටට තියෙනවා 0.3ක් උඩට තියෙනවා මෙන්න මේ දුරතරාදියේ පාඨාංකය 0.9ක් බවට පත් වෙනවා. ඒක තේරුණාද සයාසා? ඔව් සර්. තේරුණානේ? හරි. එතකොට ඒ අතරම සිද්ධ වෙන අනික් දේ තමයි මෙන්න මේකට වතුර එකතු වෙනවා. මේක භාගයක් ගිලෙනකොට මෙන්න මේ බටේ දිගේ ගිහිල්ලා වතුර මේකට එකතු වෙනවා. මේකට යම්කිසි ජල පරිමාවක් එකතු වෙනවා. ජල පරිමාවක් එකතු වෙනවා. එතකොට මේකේ ස්කන්ධය මේ සම්පූර්ණ මෙන්න මේ බීකරයේ ජලයේ සම්පූර්ණ බර එන්න වැඩි වෙනවා. එතකොට මේකේ 1.3 නිව්ටන් තිබිච්ච එක 1.6ක් බවට පත් වෙනවා. එහෙම තමයි ඊළඟට වෙලා තියෙන්නේ. 1.6ක් බවට පත් වෙනවා. 1.6ක් බවට පත් වෙනකොට අපිට හිතන්න පුළුවන් මේක ඇතුළේ තියෙන ජලය. මේක ඇතුළේ තියෙන ජලයේ බර දැන් කලින් 1.3ක් තිබුණා වතුර නැති වෙලාවට දැන් 1.6ක් තියෙනවා වතුර දැන් තියෙන නිසා ඒක නිසා 0.3 නිව්ටන් ජලය පිරලා කියලා අපිට හිතන්න පුළුවන්. 0.3 නිව්ටන් ජලය පිරලා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මෙතනින් උඩුකුරු තෙරපුම ඇති කරා 0.3ක් මෙතෙන්ට ජලය එකතු වුණා නිව්ටන් 0.3. එතකොට මේ දෙකේ සමානකමක් තියෙනවානේ මේ දෙක සමානයිනේ. අන්න එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ උඩුකුරු තෙරපුම සමාන වෙනවා වස්තුවක් මත ඇති කරන උඩුකුරු තෙරපුම සමාන වෙනවා මෙන්න මේ විස්ථාපනය කරපු තරල පරිමාවේ බර. උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපනය කරපු තරල පරිමාවේ බර. ඉතින් ඕක අපි දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ගිල්ලනවා මේ. සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. මේ සම්පූර්ණයෙන්ම ගිල්ලනවා මේ අවස්ථාවේ. සම්පූර්ණයෙන්ම ගිල්ලපුවාම මේකේ අපිට මේ දුරතරාදියේ පාඨාංකය එන්නේ 0.9. 0.6යි. 0.6යි නිව්ටන්. එතකොට මේකේ කලින් තිබිච්ච බර කියන්නේ මේකේ සත්‍ය බර තියෙනවා මෙන්න මේ වස්තුවේ බර 1.2 නිව්ටන්. ඒ කියන්නේ දැන් උඩුකුරු තෙරපුම කීයද? ඉන්දි දැන් උඩුකුරු තෙරපුම කීයද? 0.6. ඔව් 0.6යි. ඒකට හේතුව උඩුකුරු තෙරපුම කියන්නේ ඉහළට ඇති කරන බලය. එතකොට මේ දුරතරාදියේ පාඨාංකය 0.6යි කියලා කියන්නේ පහළට 1.2 නිව්ටන් තියෙනවා උඩටත් 0.6ක් තියෙනවා කියන එක තමයි එකකින් කියන්නේ. එතන මොකද ඉහළට තියෙන බලයන්ට පහළට තියෙන බලයන් සමාන වෙන්න ඕනේ. මෙතන 0.6යි මෙතන 0.6යි ඒක සමාන වෙන්න ඕනේ 1.2 නිව්ටන් වල. එතන ඒව ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. මෙන්න මේ දුරතරාදියේ පාඨාංකයෙන් අඩු වෙච්ච ගාන උඩුකුරු තෙරපුම කියලා තමයි ඔයාලා හිතන්නේ. පාඨාංකය අඩු උනේ 1.2 තිබිච්ච එක දැන් 0.6යි. ඒ කියන්නේ 0.6යි නිව්ටන් උඩුකුරු තෙරපුමක් තියෙනවා. උඩුකුරු තෙරපුම 0.6යි. ඊට පස්සේ මෙන්න මේකට ජල පරිමාව දැන් වැඩි වෙනවා. ජල පරිමාව මේකට වැඩි වෙනවා. එකතු වෙන ජල පරිමාව දැන් කලින්ට වඩා වැඩි. ඒතකොට ඒකේ අපිට දීලා තියෙන බර 1.9යි. 1.9. 1.3 දෙවිච්ච එක දැන් 1.9. ඒ කියන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර ගත්තොත් එහෙම වැඩි වෙලා තියෙනවා තව 0.3. ඒ කියන්නේ 6ක් වෙලා තියෙනවා. 6ක් වෙලා තියෙනවා. ඉතින් බලන්න මේක මෙන්න මේ ඇතුළටම ගැඹුරටම
ගිල්ලලා නැහැ මේක අර ජල මට්ටමටම එන්න තමයි හදලා තියෙන්නේ මෙන්න මේ ගානට මෙන්න මෙහෙම තමයි ගිල්ලලා තියෙන්නේ. ඒතර මෙහෙම ගිල්ලපුවාම බලන්න ඒත් බලන්න දැන් ගිල්ලලා තියෙන පරිමාව වැඩි. අර වගේ කලින්ට වගේ දෙගුණයක් ගිල්ලලා තියනවාද? කලින් මෙච්චරයි ගිල්ලලා තිබුණේ දැන් මෙච්චරක් ගිල්ලලා තියෙනවා. ඒතර මේ ගිල්ලලා තියෙන පරිමාව ඒ ජල පරිමාව මේකට එකතු වෙලා තියෙනවා. එතකොට බලන්න උඩුකුරු තෙරපුම ඇවිල්ලා තියෙනවා අපිට 0.6 නිව්ටන් කියලා. විස්ථාපිත තරල පරිමාය බර ඒත් 0.6යි කියලා ඇවිල්ලා තියෙනවා. කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ උඩුකුරු තෙරපුමට විස්ථාපිත තරල පරිමාය බර සමානයි. ඒතර ඒක තව ටිකක් අපිට මේක ස්ථිර කරගන්න පුළුවන්. මේක අපි මෙතන තියන්නේ නැතුව තව ටිකක් ගිල්ලනවා ඇතුළට. තව ටිකක් ඇතුළට ගිල්ලන. මෙන්න මේ ගන්න. එතන මේ වගේ ගිල්ලුවොත් එහෙම විස්ථාපිත තරල පරිමාව වැඩි වෙනවද අඩු වෙනවද? මොකද වෙන්නේ? විස්ථාපිත තරල පරිමාව වැඩි වෙනවද අඩු වෙනවද ඒ ගානම තියෙනවා. කලින් ජල මට්ටමේ තිබුණේ දැන් තියෙන ජල මට්ටමෙන් පහළ. විස්ථාපිත තරල පරිමාවට මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? ඒ ගානම තියෙනවා. සමාධි? කලින් ජල ඈ? සමානයි. ඔව් සමානයි. වෙනසක් වෙන්න විදියක් නැහැ නේද? කලිනුත් සම්පූර්ණයෙන් ගිල්ලා තිබුණේ ජල මට්ටමේ තිබුණේ දැනුත් සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන. හැබැයි වෙනස තියෙන්නේ ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඇතුළට ගියාට වෙනසක් වෙන්නේ නැහැ. වැඩිපුර ප්‍රමාණයක් මේකෙන් එළියට එන්නේ නැහැ. වැඩිපුර ප්‍රමාණයක් මේකෙන් ජලය එළියට එන්නේ නැහැ. අර කලින් ආපු ගානම තමයි. එතකොටත් උඩුකුරු තෙරපුම වෙනසක් වෙන්නේ නැහැ. 0.6ව තමයි බලන්න වගුවේ දීලා තියෙන්නේ. C සහ D කියන අවස්ථා දෙකේදීම දුරුතරාදියේ පාඨාංකය 0.6ම තමයි. ඒකට හේතුව මේක කොච්චර පහළට ගියත් දැන් මේක ගිල්ලන් තියෙන සම්පූර්ණයෙන් කොච්චර පහළට ගියත් උඩුකුරු තෙරපුමේ වෙනසක් වෙන්නේ නැහැ. විස්ථාපිත තරල පරිමාය බරේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුමත් සමානයි විස්ථාපිත තරල පරිමාය බරත් සමානයි. ඒතර අපිට පුළුවන් මේක දැන් එතකොට දැන් ඔය වස්තුව වතුර හොඳටම ගිලුණොත් උඩුකුරු තෙරපුමක් නැද්ද? උඩුකුරු තෙරපුමක් තියෙනවා. උඩුකුරු තෙරපුමක් තියෙනවා. දැන් මේක මේ හිතන්නකො මෙහෙම මේ වස්තුව භාගයට ගිල්ලා තියෙන එක අවස්ථාව. භාගයට ගිල්ලා තියෙන එක අවස්ථාව. එතකොට මේක මත උඩුකුරු තෙරපුම ඇති කරන්නේ මෙන්න මේ කොටසෙන් විතරයි. මෙන්න මේ තරල පරිමාණයෙන් විතර. ඒ ටික විතරනේ විස්ථාපනය වෙන්නේ. ඒ ටික විතරයි විස්ථාපනය වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිල්ලා තියෙනවා. ඒතර මේ අවස්ථාවේදී මෙන්න මේ සම්පූර්ණ වස්තුවේම පරිමාවට අදාළ ඒ ජල පරිමාවෙන් උඩට උඩුකුරු තෙරපුම ඇති කර. මම කිව්වේ මේක දැන් සම්පූර්ණයෙන් ගිල්ලලා තියෙන්නේ. දැන් මේක මත උඩුකුරු තෙරපුම 0.6ක් ඇති කර. මේ වස්තුව කොච්චර තව ඇතුළට අරන් ගියත් 0.6ව තමයි ඇති කරන්නේ. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. උඩුකුරු තෙරපුමක් නැති වෙන්නේ නැහැ. උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න බෑ අපිට. මෙන්න මේ ගානට සම්පූර්ණයෙන් ගිලුණාම එන උඩුකුරු තෙරපුම වතුර ඇතුලේ කොච්චර ඇතුළට මෙන්න මේ වස්තුව අරන් ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ගානම තමයි. තේරුණා සමාධි? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අහන්න. අහලා මේ තේරුම් යනකම්ම අහන්න. මේක පරක් වුණාට කමන්නේ පරක් වෙන්නේ එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට සිලබස් එක ගන්න පුළුවන් වෙයි. ඒ වුණාට මේවත් තේරෙන්නේ නැතුව යන්න එපා ඉදිරියට. හරි. බලන්න. ඒතර මෙන්න මේ විදිහට තමයි පාඨාංක ටික එන්නේ. ওই පාඨාංක ටික දාගන්නකො. අර උඩුකුරු තෙරපුම කියන එකයි විස්ථාපිත තරල පරිමාය බර කියන එකයි. කට්ටියට හොඳ පල්ලමනේ කැමරා ඔෆ් කරන්න කිව්වා. ඉදිත් දන්නේ. ප්‍රශ්න දෙක තුනක් අහන්න ඕනේ. දැන් ඔන් කරා නම් හරි සර්. දැන් අවුලක් නැහැ ඔය. ඔව් සර්. ඔන් කරන්න බලන්න මේ ඉන්දිය අපි කරගෙන යමුකෝ බලන්න මේ ඔන් කරලා. ඉන්දි චමුද්දය
හරි අපි පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඕනේ නේද? 5:23. හරි ඊට පස්සේ මේ ආකිවිඩිස් මූලධර්මයේ ලියලා දැන් මේකෙන් ඔයාලට පේනවනේ මේ බලන්න මේ උඩුකුරු තෙරපුම මෙන්න මේ අවස්ථා දෙකේදී බලන්න මේ අවස්ථා දෙකේදී නෙවෙයි හැම අවස්ථාවකදීම මෙන්න මේ උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත තරල පරිමාවය බවට සමානයි. ඔන්න ඕක තමයි තේරුම් ගන්න. ඒතකොට අර මේකෙන් විස්ථාපනය කරන මෙන්න මේ වස්තුව මගින් විස්ථාපනය කරන තරල පරිමාවය බලට හැම වෙලාවෙම උඩුකුරු තෙරපුම සමානයි. මෙන්න මේ තරල පරිමාවට මේ තරල පරිමාවය බලට උඩුකුරු තෙරපුම සමානයි. ඒතර සමාධිය අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙන්න මේ අවස්ථාවේ බලන්න මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ ඒ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම 0.6. නේ? ඊට මේ අවස්ථාවේදීත් ඒ ගානම තමයි ගිල්ලා තියෙන්නේ. ඇතුළට ගිල්ලා තියෙනවා. වතුර ඇතුළට ගිල්ලා තියෙනවා. වස්තුවේ ඊට වඩා ගිල්ලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේ විස්ථාපනය වෙච්ච තරල පරිමාවයේ බර වෙනසක් වෙලා නැහැ. ඒ ගානම තමයි මේ විස්ථාපනය වෙලා තියෙන්නේ. ඒක නිසා උඩුකුරු තෙරපුම ඒ ගානම තමයි. හරි අපිට උඩුකුරු තෙරපුම වැඩි කරගන්න ඕන නම් විස්ථාපිත තරල පරිමාව වැඩි කරන්නම වෙනවා. සර් එතකොට පොළොවේ ස්පර්ශ වුණත් ඒ ගානමක් තියෙන්නේ? ඔව් පොළොවේ ස්පර්ශ වුණත් විස්ථාපිත තරල පරිමාව ඒ ගානමනේ. තේරෙනවද? හොඳ ප්‍රශ්න අහන්න ඕනේ ප්‍රශ්න. ඒ කියන්නේ බලන්න පොළොවේ ස්පර්ශ වුණා කියලා හිතන්නකෝ. දැන් මේක ගිහිල්ලා පොළොවේම ස්පර්ශ වෙනවා. මේක ගිහිල්ලා පොළොවේම ස්පර්ශ වෙනවා. ඒතර පොළොවේම ස්පර්ශ වුණත් මෙන්න මේක පොළොවේම ස්පර්ශ වුණත් බලන්න මේකට මේකේ පරිමාවට සමාන පරිමාවක් තමයි මේකේ වතුර එළියට යන්නේ. මේකේ පරිමාවට සමාන ප්‍රමාණයක් වතුර එළියට යනවා. අන්න ඒක තමයි බලන්න ඕනේ. ඕකේ මේ අර වස්තුවෙන් එළියට දාන වතුර ටික ප්‍රමාණය තමයි අපි බලන්න ඕනේ. මේ වතුර ටිකේ බර වෙනස් වෙන්නේ නැත්නම් උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. හරි? එතකොට අර මේ වතුර ඇතුළට දැන් අපි ගලක් වැටුනොත් වතුර ඇතුළට ගල කොච්චර ගැඹුරට ගියත් ඒකට ඇති කරන උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. ගිහිල්ලා පතුලෙම තැම්පත් වුණත් වෙනස් වෙන්නේ නැහැ. මොකද විස්ථාපිත තරල පරිමාව නියතගයක තියෙනවා. අන්න ඒක. තේරුණාද ඒක? කවුද අහුවේ ප්‍රශ්න? හරිද සමාධි? හරි සර්. හරි මේ පාඨාංග ටික දාගත්තනේ. ඊට පස්සේ අපි මේ උඩුකුරු තෙරපුම කියන එකයි විස්ථාපිත ජල පරිමාණය බර කියන එකයි දාගන්න. ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න ආකිමිඩිස් මූල ධර්මය. ආකිමිඩිස් කිව්වේ මෙන්න මේක වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිල්ලා තියෙනකොට අපි කතා කරේ යන්නේ ඒක. පොඩ්ඩක් ඉන්න මේකේ අපි පෙන්නපු කතා කරපු එක බලන්න. වස්තුවක් තරලයක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිල්ලා තියෙනකොට මේ තියෙන්නේ අර්ධ වශයෙන් ගිල්ලා තියෙනකොට මේ අවස්ථා දෙකේදීම වස්තුව පූර්ණ වශයෙන් ගිල්ලා තියෙනවා. මේ අවස්ථා දෙකේම වස්තුව පූර්ණ වශයෙන් ගිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ඕනෑම අවස්ථාවක ඒ වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම අර විස්ථාපනයේ වෙච්ච ජල පරිමාවට සමානයි කියලා තමයි කියන්නේ. ඒකනේ අපි මෙතන බැලුවේ. මේ හැම වෙලාවෙම විස්ථාපනය කරපු ජල පරිමාවට තරල පරිමාවට සමානයි. එතකොට ඕක වෙනස් වෙන්නේ නැහැ ගැඹුර වෙනස් වුණාට. කොච්චර ගැඹුරට ගියත් ඔය විස්ථාපනයේ වෙච්ච තරල පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හරි? මෙන්න මේ අවස්ථා දෙකේදී නම් වෙනස් වෙනවා. මේ අවස්ථා දෙකේදී වෙනස් වෙනවා. මොකද මේ අවස්ථාවේදී අර්ධ වශයෙන් ගිල්ලා තියෙන්නේ. මේ අවස්ථාවේදී පූර්ණ වශයෙන් ගිල්ලා තියෙන්නේ. එතකොට අර විස්ථාපනය වෙන තරල පරිමාව වැඩි වෙනවා. මේ අවස්ථාවේදී වැඩි වුණා. ඒක නිසා උඩුකුරු තෙරපුමත් වැඩි වුණා. ඊට පස්සේ ඊළඟට මෙතනින් එහාට විස්ථාපිත තරල පරිමාවයේ බර වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා උඩුකුරු තෙරපුම වෙනසක් වෙන්නේත් නැහැ. හරි. ඔක ලියා ගන්න. ලියලා පොඩ්ඩක් අර බ්‍රේක් එකක් ගන්න විනාඩි 5:35යි 5:35ට
හරි පටන් ගමු නේ. චුට්ටක් වෙලා ගියා මේ. දැන් 10 පාර. හරි වීඩියෝ ඔන් කරගන්න හින්දි නේ ඊට පස්සේ ඊළඟට තියෙන ක්‍රියාකාරකම් බලන්න ඊළඟට තියෙන්නේ මේ එකම වස්තුව ස්ථාන තුනකදී මෙන්න මේ විදිහට නෑ වස්තු තුනක් ABC කියලා වස්තු තුනක් තියෙනවා. ඒ වස්තු තුනේ බර මුලින්ම ඔයාලට මේ වගුවේ දීලා තිනවා. ඔයාලගේ දීලා තියෙන වගුවේ දීලා තියෙන මේ වස්තු තුනක් තියෙනවා. මේ වස්තු තුනේ බර කියන බලය හැම වෙලාවෙම පහළට ක්‍රියා කරනවා. බර කියන බලය හැම වෙලාවෙම මෙහෙම පහළට ක්‍රියා කරනවා. උඩුකුරු තෙරපුම කියන එක ඉහළට ක්‍රියා කරනවා. මේ අවස්ථා තුන බලන්න මේ වස්තු තුනේ විශේෂත්වයක් තියෙනවා. මේකේ එක වස්තුවක් වතුරේ මේ පාවෙන වස්තුවක්. ගිලෙන්නේ නැතුව පාවෙන වස්තුවක්. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ මේ වස්තුව වතුරේ පාවෙනවා ගිලෙන්නේ. මේ වස්තුව වතුරේ ගිලිලා ඇතුලේ පාවෙනවා. වතුර ඇතුලේ පාවෙන්න පුළුවන්. කියන්නේ වතුර මේකට අපි කියන්නේ මේ සම්පූර්ණයෙන් ගිලී පාවෙනවා කියන්නේ. පළවෙනි අවස්ථාවේදී අර්ධ වශයෙන් ගිලිලා පාවෙනවා. ඒ අවස්ථාව. B අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිලිලා පාවෙනවා. අන්තිම අවස්ථාවේ සම්පූර්ණයෙන් ගිලෙනවා පතුලෙම ගිහිල්ලා තැම්පත් වෙනවා. මේ එක එක අවස්ථාවවලදී උඩුකුරු තෙරපුමට මොකද වෙන්නේ කියන එක තමයි බලන්නේ. උඩුකුරු තෙරපුමයි කියන්නේ අපිට මෙන්න මේ දුනුතරාදියේ පෙන්වන පාඨාංකය. මෙන්න මේ දුනුතරාදියේ පෙන්වන පාඨාංකය තමයි අපිට බලන්න ඕනේ. බලන්නකො ඔයාලගේ වගුවේ දීලා තියෙන අවස්ථා මේ අවස්ථා තුනේදී හරි වැදගත් වෙනවා මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේක මේ කියන කාරණේ. හරි. පළවෙනි අවස්ථාවේ බලන්න වස්තුවේ බර කියන එක පහළට ක්‍රියා කරනවා. ඊට පස්සේ උඩුකුරු තෙරපුම කියන එක මෙහෙම ද්‍රවය මගින් ඉහළට ඇති කරනවා. ද්‍රවය මගින් උඩුකුරු තෙරපුම කියන එක ඉහළට ඇති කරනවා. පළවෙනි අවස්ථාවේ ඒ විදිහට ඇති කරනවා. මම ඒක පොඩ්ඩක් වෙන පාටකින් දක්වන්නම්. මම උඩුකුරු තෙරපුම නිල් පාටින් දක්වනවා. පළවෙනි අවස්ථාවේ උඩුකුරු තෙරපුම මෙන්න මෙහෙම ඉහළට ඇති කරනවා. ඒක ද්‍රවය මගින් තමයි ඇති කරන්නේ. ද්‍රවය මගින් උඩුකුරු තෙරපුම ඇති කරනවා. ඒතර මේ අවස්ථාවේදී වස්තුවේ දෘශ්‍ය බර කියලා කියන්නේ වතුරට ගිල්ලුවම් පස්සේ අපිට අර දුනුතරාදියෙන් පෙන්වන පාඨාංගය. ඒක තමයි දෘශ්‍ය බර කියලා කියන්නේ. කියන්නේ මේක ඇත්තම බර පළවෙනි අවස්ථාවේ. ඒ කියන අවස්ථාවේ ඔයාලගේ ටියුට් එකත් එක්ක බලන්න. ඒ කියන අවස්ථාවේදී වස්තුවේ ඇත්තම බර 1.1 නිව්ටන්. හැබැයි දෘශ්‍ය බර, ඒ කියන්නේ පේන බර අර උඩ තියෙන දුරුතරාදියෙන් පෙන්වන පාඨාංකය. මෙන්න මේ දුරුතරාදියෙන් පෙන්වන පාඨාංකය බිඳුවයි. බරක් පෙන්වන්නේ නැහැ. එකෙන් අපිට පේන්නේ මොකද්ද? උඩුකුරු තෙරපුමයි එතකොට වස්තුවේ බරයි අතර සම්බන්ධය මොකක් කියලාද හිතෙන්නේ? ඒ දෙක අතර සම්බන්ධය සමානද එකක් වැඩිද මොකක් කියලාද හිතෙන්නේ? සමාධි උඩුකුරු තෙරපුමයි බරයි අතර සම්බන්ධය පළවෙනි අවස්ථාවේදී වස්තුවේ බර 1.1 නිව්ටන්. ඊට පස්සේ දෘශ්‍ය බර එක බිඳුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ වතුරේ ගිල්ලුවම් පස්සේ බර ඔය දුරතරාදීන් පාඨාංගයක් පෙන්වන්නේ නැහැ බිඳුවයි. ඒතර උඩුකුරු තෙරපුමයි බරයි අතර සම්බන්ධය මොකක්ද කියලා හිතේ? සයාස බර කියන එක පහළට ක්‍රියා කරනවා, උඩුකුරු තෙරපුම ඉහළට ක්‍රියා කරනවා. එතකොට පාඨාංකය තරාදියේ පාඨාංකය බිඳුවයි.
එතකොට මේ ඔය ජලය තුලදී වස්තුවේ දෘශ්‍ය බර කියලා කියන්නේ තරාදියේ පාඨාංකය. ටියුට් එකත් එක බලන්න. හරිද? පළවෙනි අවස්ථාවේ. එතකොට මේ උඩුකුරු තෙරපුම ගැන මොකද කියන්න පුළුවන්? උඩුකුරු තෙරපුමයි වස්තුවේ බරයි අතර සම්බන්ධය මොකද්ද කියන්න පුළුවන්? මෙන්න මේ තරාදියේ පාඨාංකයේ බිඳුවක් වෙන්නේ මේ තරාදියේ පාඨාංකයේ බිඳුවක් වෙන්නේ මෙන්න මේ බලයන් දෙක මොනවා වුණාම මෙන්න මේ බලයයි උඩට තියෙන බලයයි පහළට තියෙන බලයයි මොනවා වුණාමද පාඨාංකයේ බිඳුවක් සමාන වුණා. ඔව් සමාන වුණාම ওই බලයන් දෙක සමාන වුණාම තමයි දුරතාවදී පාඨාංකයේ බිඳුවක් වෙන්නේ. ඒතර දැන් මට කියන්න බරයි උඩුකුරු තෙරපුමයි අතර සම්බන්ධය මෙතන. මේ දෙක මොකද? ඔව් ඒ දෙක සමානයි. බර සහ උඩුකුරු තෙරපුම සමාන වෙච්ච නිසා තමයි තරාදියේ පාඨාංකයේ බිඳුවක් උනේ. එහෙම නැත්නම් මේකේ හිතන්නකො බර කියන එක වැඩි උඩුකුරු තෙරපුමට වැඩි කියලා. බර කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි. ඒතර බර කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි නම් බර පහළට ක්‍රියා කරනවා. මේකේ තරාදියේ පාඨාංකයක් පෙන්වන්න ඕනේ. මොකක් හරි පාඨාංකයක් පෙන්වන්න ඕනේ. නේ? බර කියන එක මේකේ දීලා තියෙන 1.1 කියලා උඩුකුරු තෙරපුම එකක් වුණා කියන්නේ. උඩුකුරු තෙරපුම එකක් වුණා නම් තරාදියේ පාඨාංකයේ 0.1ක් බවට පත් වෙන්න ඕනේ. ඒකට එහෙම වෙලා නැහැ. මේකේ තරාදියේ පාඨාංකයේ බිඳුවක් තමයි තියෙන්නේ. කියන්නේ බර කියන එකට උඩුකුරු තෙරපුම සමානයි. ඒතර ඔන්න ඔය විදිහට අර්ධ වශයෙන් ගිලිලා තියෙනකොට අර්ධ වශයෙන් මෙන්න මෙහෙම තරලයක ගිලිලා තියෙනකොට මේකට අපි කියන්නේ අර්ධ වශයෙන් ගිලිනවා කියලා. අර්ධ වශයෙන් ගිලිලා තියෙනකොට උඩුකුරු තෙරපුම බරට සමානයි. මේ වගේ අර්ධ වශයෙන් ගිලිලා තියෙනකොට උඩුකුරු තෙරපුම බරට සමානයි. ඊළඟ අවස්ථාව බලන්න. ඊළඟ අවස්ථාව මෙන්න මෙහෙම සම්පූර්ණයෙන් ගිලිලා තියෙනවා. ඊළඟ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිලිලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිලිලා තියෙනකොටත් අර විදිහටම උඩුකුරු තෙරපුම ඉහළට ක්‍රියා කරනවා බර කියන එක පහළට ක්‍රියා කරනවා. ඒ අවස්ථාවේදී දෘශ්‍ය බර බිඳුවයි. සම්පූර්ණයෙන් ගිලිලා පා වෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ගිලිලා පා වෙනවා. අන්න ඒ අවස්ථාවේදීත් බලන්න උඩුකුරු තෙරපුම දැන් වස්තුවේ බර තියෙනවා 1.8ක් 1.8ක් තියෙන වස්තුවේ බර ඊට ඒ වුණාට තරාදියේ පාඨාංකය පෙන්වන්නේ මෙන්න මේ තරාදියේ පාඨාංකය පෙන්වන්නේ බිඳුවයි කිය. ඒ කියන්නේ ඒ අවස්ථාවේදීත් උඩුකුරු තෙරපුම බරට සමානයි කිය. ඒතර වස්තුව සම්පූර්ණයෙන් ගිලිලා පා වුණත් පා වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි පතුලට යන්න බෑ. පා වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් ගිලිලා පා වුණත් අර අර්ධ වශයෙන් ගිලිලා පා වුණත් ඔය අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුම බරට සමානයි කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ වුණාට අන්තිම අවස්ථාවේ බලන්න තරාදියේ පාඨාංකය 0.5ක් පෙන්වනවා. 0.5ක් පෙන්වනවා. ඒ වස්තුවේ තියෙන විශේෂත්වය තමයි ඒක පතුලටම ගිහිලා තැම්පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යකඩ කෑල්ලක් වතුරට දැම්මා වගේ තමයි. යකඩ ඇණයක් වතුරට දාපුවාම පතුලටම ගිහිලා තැම්පත් වෙනවා. ඒ කියන්නේ මේකේ උඩුකුරු තෙරපුම අඩුයි මේ බරට වැඩි. උඩුකුරු තෙරපුම අඩුයි බරට වැඩි. ඒතර මේකේ වස්තුවේ බර තියෙනවා 2.8ක්. දුරතරාදියේ පාඨාංකයේ තියෙනවා 0.5ක්. එතකොට මේ උඩුකුරු තෙරපුම කීයක් වෙන්නද? සමුද්‍ය 2.3. ඔව් 2.3යි. 2.3ක් උඩුකුරු තෙරපුම තියෙනවා. ඒ කියන්නේ අර තරාදියෙන් අඩු වෙලා තියෙන ඒ ගන්න 2.3ක් අඩු වෙලා තියෙනවා. 2.3ක් අඩු වෙච්ච නිසා තමයි 0.5ක් බවට පත් වෙලා තියෙන්නේ තරාදියේ පාඨාංකය. ඒතර අපිට ওই විදිහට පුළුවන් උඩුකුරු තෙරපුමයි අර ගිල්ලා තියෙන ප්‍රමාණය ගිලෙන ප්‍රමාණය අතර සම්බන්ධය හදන්න. ඒතර මේකේ මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන්නේ තොරතුරු ටික. ඊළඟට මෙන්න මේ වගේ ඔන්නක වෙනස් වෙන්න ඕනේ. අර ජලය තුල පැවති ආකාරය දාන්න ඕනේ අර අන්තිමේට. බලන්න මේ ජලය තුල පවතින ආකාර තුනක් තියෙන්න පුළුවන්. එක්කෝ ඕනෑම වස්තුවක් දාපුවාම මේ ආකාර තුනට තමයි තියෙන්නේ වතුර. එක්කෝ අර්ධ වශයෙන් ගිලිලා පාවෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ගිලිලා පාවෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුරටම ගිලෙන්න ඕනේ. ඒතර මේ අවස්ථා තුනේදී බලන්න පළවෙනි අවස්ථාවේදී අර්ධ වශයෙන් ගිලිලා පාවෙනවා නම් වස්තුවේ බරට උඩුකුරු තෙරපුම සමානයි. සම්පූර්ණයෙන් ගිලිලා පාවෙනවා නම් ඒත් වස්තුවේ බරට උඩුකුරු තෙරපුම සමානයි. අර්ධ වශයෙන් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගිලිලා කියන්නේ පතුලටම යනවා නම් ඒ අවස්ථාවේදී වස්තුවේ බරට වඩා උඩුකුරු තෙරපුම අඩුයි කියන එක තමයි එකකින් කියන්නේ.
ජලය තුළ පැවති ආකාරයත් ලියාගන්න. කැමරා ඔන් කරගන්න. හින්දි සමෝද්‍ය. හින්දි නාද නිදිමතේ ඉන්නේ මං හිතන්නේ. නේ? හරි. ඊළඟට බලමු මේකේ අපිට එන්න පුළුවන් නිගමන ටික. මෙන්න මේ ටික තමයි අපිට එන්න පුළුවන් නිගමන ටික. වස්තුවේ බරට වඩා වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලුව විට ක්‍රියා කරන උඩුකුරු තෙරපු. ඒතර වස්තුවක් සම්පූර්ණයෙන් ගිල්ලුවන් පස්සේ වස්තුවක් සම්පූර්ණයෙන් වතුරේ ගිල්ලුවාම තරලයක ගිල්ලපුවාම ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩු නම් වස්තුව තරලය තුළ ගිලෙනවා. ඊළඟට වස්තුවේ බරට සමාන නම් වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන් ගිලී පාවෙනවා. ඊට පස්සේ වස්තුවේ බරට වඩා වැඩි නම් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් තරලයෙන් ඇතිවනසේ වස්තුව තරලය තුළ අර්ධ වශයෙන් ගිලී පාවේ. ඔක පොඩ්ඩක් ලියා ගන්නකො. ඔක චුට්ටක් තියෙනවා මට පැහැදිලි කරන්න දෙයක්. ඔය අපි කලින් කතා කරපු එකම තමයි ඔය තියෙන්නේ. හරිනේ. බලන්නකො මේකේ මේ වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලු විට ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කියලා තමයි තියෙන්නේ. වස්තුවක් තරලයක සම්පූර්ණයෙන් ගිල්ලපුවා. දැන් බලන්න ඔයාලා මේ මං
වීඩියෝ එක මාරු කරගන්න පුළුවන් නේද? මේක බලන්න මේ තියෙන මම මේ වීදුරුවේ ඇතුලේ මේ වස්තුවක් මෙහෙම දාලා තියෙන්නේ. දැන් මේක ඔය පළවෙනි අවස්ථාවට තමයි අයිති වෙන්නේ. පළවෙනි අවස්ථාවට තමයි අයිති වෙන්නේ. කියන්නේ අර්ධ වශයෙන් ගිල්ලා පාවෙන අවස්ථාවකට තමයි අයිති වෙන්නේ. මේක මේ පළවෙනි අවස්ථාවට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ මේකේ වස්තුවේ බරයි උඩුකුරු තෙරපුම අතර සම්බන්ධය මොකක්ද කියන්න පුළුවන්. වස්තුවේ බරයි උඩුකුරු තෙරපුම අතර සම්බන්ධය මේ දෙක. මෙන්න මේ අවස්ථාවේ. අර්ධ වශයෙන් ගිල්ලා පාවෙන අවස්ථාව. වස්තුවේ බරට උඩුකුරු තෙරපුම මොකද වෙන්නේ? සමානයි. වස්තුවේ බරට උඩුකුරු තෙරපුම සමානයි. දැන් මම මේක මේ බලෙන්ම ඇතුළට ගිල්ලුවොත් එහෙනම් මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුම මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? හිතලා කියන්න බෑ. විස්ථාපිත තරල පරිමාව වැඩි වෙනවද අඩු වෙනවද? ඔව් වැඩි වෙනවා. නේ? ඒතර මේක සම්පූර්ණයෙන්ම මෙහෙම මේ බාගෙට ගිල්ලා තියෙන වස්තුව මම බලෙන් සම්පූර්ණයෙන්ම ගිල්ලුවොත් එහෙම මේකේ උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. ඒතර දැන් මෙහෙම තියෙනකොට උඩුකුරු තෙරපුම බලට සමානයි. ඒ වුණාට මම තව ඇතුළට ගිල්ලුවොත් එහෙම උඩුකුරු තෙරපුම වැඩි වෙනවා බලට වැඩි. ඒතර මේක අතහැරපු ගමන් උඩට එන අටක් ගාලා. උඩට එනවා වේගෙන් එන අටක් ගාලා. එතකොට මේක මේ අපිට මේ බලන්න පුළුවන් වස්තුව මෙහෙම අර්ධ වශයෙන් ගිල්ලා තියෙනකොට ඇතුළට ගිල්ලපුවාම ඔයාලට අතරක් දැනෙනවා උඩට මේ උඩුකුරු තෙරපුම ඇති කරනවා. උඩට මෙහෙම බලයක් ඇති කරනවා කියලා අතර තේරෙනවා. ඒතර මේක මෙන්න මෙහෙම නෙවෙයි ඔය දැන් අර ඔයාලට ඔය දීලා තියෙන නෝට් එකේ ඒක තමයි මම මේ පෙන්වන්න හැදුවේ. මේ බලන්න මේ වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන්ම ගිල්ලුව විට සම්පූර්ණයෙන්ම ගිල්ලුව විට. ඒතර මේ තියෙන්නේ මේ අර්ධ වශයෙන් ගිලෙන වස්තුවක් සම්පූර්ණයෙන්ම ගිල්ලලා තියෙන්නේ. බලෙන් ගිල්ලලා තියෙන්නේ. හරි? ඒතර වස්තුවේ බරට වඩා අඩුයි නම් ඒ කියන්නේ උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි නම් මේක ඇතුළටම ගිලෙනවා. ඒ කියන්නේ අර යකඩැණයක් දැම්මහම එමෙ ගිලෙන්නේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම බරට වඩා අඩුයි. එතකොට ගිලෙනවා. ඊට පස්සේ උඩුකුරු තෙරපුම බරට සමානයි නම් උඩුකුරු තෙරපුම බරට සමානයි නම් මේක ඇතුලේ පාවෙනවා. ඊළඟ අවස්ථාව තමයි උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි නම් ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක්. අපි මේක සම්පූර්ණයෙන් ගිල්ලපුවාම උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි. අන්න ඒ වගේ අවස්ථාවක අපිට බලා ගන්න පුළුවන් මේක තරලය මත පාවි තියෙන. හරි? එතකොට අර අපි හැම වෙලාවෙම කතා කරේ උඩුකුරු තෙරපුම බරට සමානයි කියලානේ. ඒ වුණාට අර සම්පූර්ණයෙන් ගිල්ලපුවාම උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි වෙනවා. අන්න ඒක තමයි එතෙන්දි කියන්නේ. හරි මේක ලියලා ඉවරයි නේද? ඊළඟට යමු. ඊළඟට තියෙන්නේ ද්‍රවමානය. ඒතර ද්‍රවමානය කියන එක බලන්න මේ මම පොඩි ඔයාලට වීඩියෝ එකක් පෙන්නලම ඉන්නම් ද්‍රවමානය. ද්‍රවමානයේ නව වසරේදීත් අපි කරනවා මේක. මේකේ මෙන්න මේ වගේ වීදුරු මේක නම් වීදුරු බල්බය කියලා තියෙන මේක වීදුරු නලය. වීදුරු නලයක් මේක. මේ පොතේ තියෙන රූපෙම අරන් තියෙනවා. ඔයාලටත් එහෙමද තියෙන්නේ? ඔව් නේ. වීදුරු බල්බය කියලා. බල්බේ තියෙන යටින්. යට තමයි බල්බේ තියෙන්නේ. උඩ තියෙන වීදුරු නලය. එතන මේ වීදුරු නලයක් තියෙනවා මෙහෙම. වීදුරු නලයක් තියෙනවා මේක බල්බේ කපලා නලය කියලා දාගන්න. බල්බේ නෙවෙයි නලය. එහා පැත්තේ පිටුවේ තියෙන අන්තිම පිටුව. එතකොට මේකේ වීදුරු නලයක් තියෙනවා මෙහෙම. වීදුරු නලයේ යටින් මෙන්න මේ විදිහට වීදුරු බල්බයක් තියෙනවා. වීදුරු බල්බේ යට තියෙනවා මෙන්න මෙහෙම ඊයම් මූනිසන්දා. එතන මේක ගොඩක් මිල අධික උපකරණයක් කොහොම පොඩියට තිබුණාට මේ සාමාන්‍යයෙන් 20000ක් විතර වෙන ඔය වගේ පොඩි ද්‍රවමාන හරිම සංවේදී. ඒ කියන්නේ පොඩ්ඩ නැත්තම් කැඩිලා යනවා. හරි? ඒතර එකක් කැඩිච්ච ගමන් 25000. එහෙමයි ඉස්කෝලේ තියෙන ද්‍රවමාන නිතරම කැඩෙන උපකරණයන් ඔක කැඩෙනවා. එතකොට මේ හරිම තුනී වීදුරු වලින් තමයි ඔක හදලා තියෙන්නේ. ඒතර ඒක හරියට පරිස්සම් කරන්න ඕනේ උපකරණයක් ඉස්කෝලේ තියෙන. ඒතර මේකේ මේ යටරම දාලා තියෙන ඊයම් මූනිසං. ඒ කියන්නේ ඊයම් බෝල ටිකක් තමයි ඇතුළට දාලා තියෙන්නේ. හරි? ඒතර මෙන්න මේ විදිහට තමයි ද්‍රවමානය හදලා තියෙන්නේ. මේක වතුරේ එහෙම පාවෙනවා. ගොඩාක් ද්‍රවවල මේක පාවෙනවා. මේක මේ ඊයම් මූනිසං දාලා තියෙන නිසා හැම වෙලාවෙම මේ වීදුරු බල්බේ යටට හිටින විදිහට මෙන්න මේ නලය උඩට හිටින විදිහට පාවෙනවා. මේ විදිහට පාවෙනවා. ඒතර මේ විදිහට පාවෙනවා. එතකොට ඒක පාවෙන ප්‍රමාණය අනුව අපිට යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වය කියන්න පුළුවන්. අපිට යම්කිසි ද්‍රව්‍යයක ඝනත්වය කියන්න පුළුවන්. අපි දන්නවා මේකේ මේක අපිට මෙහෙම බැලුවොත් ටිකක් ගිරේ.
ගිලෙන එකක් නෑ මෙතන. හරි. එතකොට මේකේ මේ හිතන්නකෝ යම් කිසි දෙයක් මේකේ ගිලෙන ද්‍රව්‍යයක් තියෙනවා කියලා දැන්. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නලා ඉන්නම්කෝ මේ ද්‍රව්‍යමානයේ වීඩියෝ එක. In this video, I'm going to explain how to use a hydrometer. පේනව නේද? It must be handled carefully to avoid breaking. හරි. බලන්න මේ තියෙන්නේ මේ ද්‍රව්‍යමානය භාවිතා කරන්නේ විවිධ ද්‍රවවල ඝනත්වය බලන්න. ඒතර ද්‍රව්‍යමානය ඔහොම ද්‍රවයකට දැම්මම පස්සේ සාමාන්‍යයෙන් ටිකක් උස සිලින්ඩරයක් ඕනේ. උස මිනුම් සරාවක් ඕනේ ද්‍රවය පුරව ගන්න. මොකද ගොඩක් ගිලෙනවා. Both the hydrometer and the test cylinder have been cleaned and sanitized earlier and allowed to air dry. First, fill the test tube with a sample of liquid. I'm using one. Don't put so much liquid into the test cylinder that it overflows when you put the hydrometer in. Bring the sample liquid to the temperature marked. On the hydrometer, this is 68 degrees Fahrenheit, or 60 degrees. If the test sample is not at this temperature. Next, hold the hydrometer by the top and slowly lower it into the test cylinder. Just before you let go, twist it so that it slowly spins. This ensures that no bubbles come to the hydrometer and cause it to float higher than the hydrometer. Drop the hydrometer and twist it. If bubbles do happen to be a problem in the test sample, just pour the sample back and forth. Test sample and another sanitizer. So the bubbles disappear. Also, make sure the test cylinder is level, so the hydrometer does not touch the sides. Finally, note the level at which the hydrometer emerges from the liquid, which is right here. එතකොට ඒ අර ගිලෙන ප්‍රමාණය අනුව තමයි අපි ඝනත්වය කියන්නේ. Concave. This is called luminescence. Take the reading from eye level at the bottom. එතකොට මේ ගිලෙන ප්‍රමාණය අනුව ඝනත්වය තීරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට මේ අර උඩුකුරු තෙරපුම නිසා තමයි. උඩුකුරු තෙරපුම දැන් අපි අර කතා කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම මේ ඕනෑම ද්‍රව්‍යයක් මෙන්න මේ විදිහට වතුර ගිල්ලා තියෙනකොට වතුර ගිල්ලා ඒක මත උඩුකුරු තෙරපුම කියලා එකක් ඇති කරනවා. යම් කිසි වස්තුවක් වතුර ගිල්ලා තියෙනකොට උඩුකුරු තෙරපුම කියන එකක් ඇති කරනවා. ඔහොම ගිල්ලා තියෙනකොට උඩුකුරු තෙරපුම කියලා එකක් උඩට ඇති කරනවා. ඒතර මේ උඩුකුරු තෙරපුම සමාන වෙනවා උඩුකුරු තෙරපුම සමාන වෙනවා මෙන්න මේ විස්ථාපිත තරලයේ බරට. උඩුකුරු තෙරපුම විස්ථාපිත තරලයේ බරට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේකෙන් විස්ථාපනය කරනවා. දැන් මෙන්න මේ වස්තුවෙන් විස්ථාපනය කරලා තියෙන තරල පරිමාව බලන්න. මෙන්න මේ ටික තමයි විස්ථාපනය කරලා තියෙන්නේ. කියන්නේ මේ මෙන්න මෙතනින් අපි හරියටම මේකෙන් සම්බන්ධ කරොත් එහෙම මෙහෙම බටයක් මෙන්න මේ වස්තුව දාපු ගමන් මේකෙන් පිට වෙලා තියෙන්නේ මේ ද්‍රවයෙන් අයින් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ පරිමාණ. මෙච්චරයි තමයි අයින් වෙලා තියෙන්නේ. එතකොට උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ මෙන්න මේ පරිමාවට. මෙන්න මේ පරිමාවේ බරට තමයි උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ. එතකොට ද්‍රව පරිමාවක් අයින් වෙනවා. ඒ ද්‍රව පරිමාවේ බරට මෙන්න මේ උඩුකුරු තෙරපුම සමාන වෙනවා. හරි. එතකොට මේ අපි ගත්තොත් එහෙම ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයක් ඝනත්වයේ වැඩි එකක් ගත්තොත් ඝනත්වයේ වැඩි ද්‍රවයක් මුලින් අපි හිතන්න ජලය ගත්තා කියලා. ජලය ගත්තා ජලයේ ඝනත්වය 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි ඝනත්වයේ ජලය. ඊළඟට අපි ගන්නවා රසදිය. ජලය අයින් කරලා රසදිය ගන්න.
රසදිය ඝනත්වය මීට වඩා වැඩි. අපි ගමු 13600යි ඔන්න ඔය වගේ තමයි රසදිය වල ඝනත්වය. එතකොට ජලයට වඩා 13 ගුණයටත් වඩා වැඩි රසදිය වල ඝනත්වය. එතකොට ඝනත්වය වැඩි වෙනකොට විස්ථාපිත තරල පරිමාවයේ බර අපිට මේ අඩු ප්‍රමාණයක්, ඒ කියන්නේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් ගිලිලා ඒක සමාන කරගන්න පුළුවන්. එතකොට ඝනත්වය වැඩි වෙන්න ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ වගේ ගිලිලා පාවෙන්න පුළුවන්. මේ වගේ ගිල්ල පාවෙන්න පුළුවන්. එතකොට බලන්න ඒක කියන්නේ යම් වස්තුවක් තරලයක ගිලෙනකොට තරලයක ගිලිලා නැහැ. මේක පතුලටම ගිලිලා නැහැනේ. පතුලටම ගිලිලා නැති නිසා උඩුකුරු තෙරපුම විස්ථාපිත තරලයේ බරට සමාන වෙනවා. අනික එක තමයි උඩුකුරු තෙරපුම බරට සමාන වෙනවා. වස්තුවේ බරට උඩුකුරු තෙරපුම කියන එක සමාන වෙනවා. හරි. එතකොට මේ උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත තරලයේ බරට සමානයි. එතකොට අනිවාර්යෙන් වැඩි ඝනත්වයක් තියෙන ද්‍රව්‍යයක් ගත්තොත් අඩුවෙන් තමයි වස්තුව ගිලෙන්නේ. හරි. වැඩි ඝනත්වයක් තියෙන ද්‍රව්‍යයක් ගත්තොත් අඩුවෙන් වස්තුව ගිලෙන්නේ. එතකොට අපිට මේ ඝනත්වය වැඩි කරගත්තොත් වස්තුවක් ගිලෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ගිලන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එතකොට වස්තුවක් දැන් ජලයේ ගිලලා තියෙනවා කියලා හිතන්න. ජලයේ ගිලලා තියෙනවා කියලා හිතන්න මෙහෙම. වතුරේ ගිලලා තියෙනවා මෙහෙම. මේක ගිලලා තියෙන ජලය. එතකොට අපිට කිව්වොත් එහෙම මේ වස්තුවේ ගිලිලා තියෙන ප්‍රමාණය අඩු කරන්න කියලා, මේ ගිලිලා තියෙන ප්‍රමාණය අඩු කරන්න කියලා මේක ජලයේම තියලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ජලයේම තියලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි ජලයට මේ යම් කිසි දෙයක් කරන්න ඕනේ. මේක අඩුවෙන්, කියන්නේ මේක මේ ගානට තියෙන එක ගිලෙන ප්‍රමාණය අඩු කරන්න. මේක පොඩ්ඩක් උස්ස ගන්න. අපි ජලයට මොකද්ද කරන්න ඕනේ? අපි ජලයේ ඝනත්වය අඩු කරන්න ඕනේද වැඩි කරන්න ඕනේද? ගිල්ල තියෙන ප්‍රමාණය අඩු කරන්න නම් ජලයේ ඝනත්වය අඩු කරොත් මේක තව ගිලෙනවද නැත්නම් තව මේක මේ ඉපිලෙනවද? ජලයේ ඝනත්වය වැඩි කරොත් එහෙම මේක තව ගිලෙනවද මේක ඉපිලෙනවද? මේක තව ටිකක් උඩට එනවද? මොකද වෙන්නේ කියලා තමයි මම අහන්නේ. මොනවද මේකට අපි ඔව් වැඩි වුණොත් මොකද වෙන්නේ? ඉපිලෙනවා. ඔව් ඉපිලෙනවා. මේ ජලයේ ඝනත්වය වැඩි කරගත්තොත් අපිට මේක ඉපිලෙන ප්‍රමාණය මෙන්න මේක අර්ධ වශයෙන් ගිල්ලා පාවෙනවනේ. මේ ප්‍රමාණය අපිට තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තව චුට්ටක් උස්ස ගන්න පුළුවන්. එතකොට අපි මොනවද කරන්න ඕනේ? ජලයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් අපිට. ජලයට මොකද කරන්න පුළුවන්? මේකට යම් කිසි දෙයක් දිය කරන්න පුළුවන් අපිට. ලුණු වගේ දෙයක් මේකේ දිය කරොත් එහෙම ජලයේ ඝනත්වය වැඩි වෙනවා. එතකොට මේක තව චුට්ටක් උඩට ඉස්සෙන. ඒ කියන්නේ අර උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත තරලයේ බරට සමානයි. එතකොට අපි මේකේ ලුණු දිය කරොත් එහෙම අර විස්ථාපිත තරලයේ බර අර පොඩි ප්‍රමාණයක් ගිලිලා අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේක ඔය ඔච්චර දුරට අවශ්‍ය වෙන්නේ මේකේ මේ ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ටික බලන්න. මේ තව එකක් තියෙනවා මෙන්න මේකත් බලලම යමුකෝ නෝට් එකට. මේ තියෙන මේ මල මුහුද කියලා කියන්නේ ලවණ සාන්ද්‍රණය ඊටාම අධිකයි. ඒක නිසා ඝනත්වය කියන එක ඊටාම වැඩි. ලුණු ගතිය ඊටාම වැඩි. ඔය තියෙන ලුණු කැට පතුලේ නිකමුත් තැම්පත් වෙලා තියෙනවා. ඒතර ඔය පතුලේ තියෙන ගලක් එහෙම ගත්තාම ඒක වටේට ලුණු කැට තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලවණ සාන්ද්‍රණය ඊටාම අධිකයි. අධික ලවණ සාන්ද්‍රණයක් තියෙනවා. ඒතර ඒක නිසා මේකේ අර පාවි ඉන්න පුළුවන්. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම කියන එක වැඩි. ඝනත්වය වැඩි කියන්නේ උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. ඒතර ද්‍රවමානය හදලා තියෙන්නේ ওই විදිහට තමයි. ඝනත්වය වැඩි නම් අඩුවෙන් ගිලෙනවා. ඝනත්වය අඩුයි නම් වැඩියෙන් ගිලෙනවා. ද්‍රවයේ ඝනත්වය වැඩි කියන්නේ අඩුවෙන් ගිලෙනවා. අඩුයි කියන්නේ ද්‍රවමානය වැඩිපුර ගිලෙනවා. ඒතර බලන්න මේකේ ඔච්චර තමයි ඔගේ තියෙන්නේ බලන්න. බලන්න ඝනත්වය අඩු ද්‍රවයක් ගත්තොත් එහෙම ද්‍රවමානය ඔන්න ඔය විදිහට වැඩිපුර ගිලෙනවා. ඝනත්වය වැඩි ද්‍රවයක් ගත්තොත් ද්‍රවමානය අඩුවෙන් ගිලනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඝනත්වය වැඩි කියලා කියන්නේ අර විස්ථාපිත තරලයේ බර කියන එක
වැඩි වෙනවා. විස්ථාපිත තරල පරිමාවේ බර කියන එක වැඩි වෙනවා. එතකොට මෙතෙන්දි බලන්න මේ අවස්ථාවේ දැන් බර කියන එක අනිවාර්යෙන් පහළට ක්‍රියා කරනවානේ. බර කියන එක ද්‍රව්‍යමානයේ බර කියන එක වෙනස් වෙන්නේ. ඒ ද්‍රව්‍යමානයේ බරට උඩුකුරු තෙරපුම සමාන වුණාම තමයි මෙන්න මේ විදිහට පාවෙන්නේ. එතකොට ද්‍රව්‍යමානයේ බරට උඩුකුරු තෙරපුම සමාන වුණාම මේ විදිහට පාවෙනවා. එතකොට මේ ඝනත්වයේ වැඩි ද්‍රවයක් ගත්තොත් මෙන්න මේ වගේ අඩු ප්‍රමාණයක් ගිලිලා ඒ උඩුකුරු තෙරපුම සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙන්න මේ ගානට ගිලුනහම ඇති. ඊට පස්සේ ඝනත්වයේ අඩු ද්‍රවයක් ගත්තොත් ඒ උඩුකුරු තෙරපුම ලබා ගන්න මෙන්න මේ වැඩි ප්‍රමාණයක් ගිලෙන්න ඕන. මෙන්න මේ ගානට ගිලුනහම මෙන්න මේ සම්පූර්ණ විස්ථාපිත ද්‍රව පරිමාවේ බරෙන් තමයි අර උඩුකුරු තෙරපුම ඇති කරන්නේ. එතන මේකෙදි මේ උඩුකුරු තෙරපුම අවස්ථා දෙකේදීම සමානයි. මේ ඝනත්වයේ අඩු ද්‍රවයක උඩුකුරු තෙරපුම ඇති කරන්න වැඩි ද්‍රව පරිමාවක් විස්ථාපනය වෙන්න ඕන. ඒක නිසා වැඩිපුර ගිලෙනවා. හරි. එතන මේක අපි ලියාගෙන ඉමු. මේකේ සිද්ධ වෙන දේ ද්‍රව්‍යමානයේ සාදායත්වයේ ආකිමිනිස් මූල ධර්මයේ පදනම් කරගෙන ඊළඟට ද්‍රව්‍යමානය ද්‍රවයක ගිලන විට එහි බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙනතුරු එය ද්‍රවයේ ගිලී පාවේ. ඊට පස්සේ මේක පාවෙනවා. ඊළඟට කියලා තියෙන එක බලන්න විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රව්‍යමානයේ ගිලී ඇති කොටසේ පරිමාවට සමාන වේ. එතන විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රව්‍යමානයේ ගිල්ලා තියෙන ප්‍රමාණයට ඒ ප්‍රමාණයෙන් විස්ථාපනය කරපු ද්‍රවයේ පරිමාවට සමාන වෙනවා. ඊළඟට ඝනත්වයේ වැඩි ද්‍රවයක ගිල්ලපුවාම ද්‍රව්‍යමානයේ බරට සමාන ද්‍රව පරිමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් නිසා ද්‍රව්‍යමානය ගිලෙන්නේ අඩු ගැඹුරක. ඊළඟට ඝනත්වයේ අඩු ද්‍රවයකදී ඒක කරොත් එහෙම වැඩි පරිමාවක් අයින් කරන්න වෙනවා. වැඩි ද්‍රව පරිමාවක් විස්ථාපනය කරන්න වෙනවා අර උඩුකුරු තෙරපුම ලබා ගන්න. එතන උඩුකුරු තෙරපුම ලබා ගන්න විස්ථාපනය කරන ද්‍රව පරිමාව. උඩුකුරු තෙරපුම ලබා ගන්න විස්ථාපනය කරන ද්‍රව පරිමාව තමයි ඔය අවස්ථා දෙකේදී වෙනස් වෙන්නේ. ඔක ලියා ගන්නකො ආපස්සට මම පොඩ්ඩක් ඔක කියන්නම්. ඔක මෙහෙමයි. ඔකේ විභාගයට අහන්නේ නම් ද්‍රව දෙක තුනක් දෙනවා. ඊට පස්සේ ඒකේ ඝනත්වයේ වැඩි එක මොකද්ද අඩු එක මොකද්ද කියලා අහනවා. අන්න ඒ වගේව තමයි අහන්නේ. ඊට ඔය පොතේ කියලා තියෙන නිසා පොඩ්ඩක් ඒක නිකන් මම චුට්ටක් ඔයාලට කියලා දෙන්නම් ඕක. हिंदी समोद्या इसकी
හරි හරි මේ අවස්ථා ටික මේ අවස්ථාව බලන්න මේ තියෙන ද්‍රවමානය මේ ද්‍රවමානයේ ද්‍රව දෙකක ගිල්ලලා තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ මම මේක AB කියලා ලකුණු කරන්නම් A සහ B. එතන මේ අවස්ථා දෙකේදී මේ ද්‍රවයේ වැඩිපුර ගිල්ලලා තියෙනවා මේ ද්‍රවයේ අඩුවෙන් ගිල්ලලා තියෙනවා මේ ද්‍රවයේ ගිල්ලලා තියෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට A සහ B කියන ද්‍රව දෙක ගත්තොත් එහෙම වැඩි ඝනත්වයක් තියෙන්නේ කාගේද කියලා අහුවොත් එහෙම කාගේද වැඩි ඝනත්වයක් තියෙන්නේ? මේ ද්‍රව දෙකක් තියෙන්නේ A කියන ද්‍රවයයි B කියන ද්‍රවයයි තමයි මේ තියෙන්නේ. ඒතර වැඩි ඝනත්වයක් තියෙන්නේ කාගේද? B වාදනේ ඔව් B වාදනයේ තියෙන ද්‍රවය තමයි වැඩි ඝනත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ අඩුවෙන් ගිල්ලලා තියෙන්නේ. ඒක තමයි අඩුවෙන් ගිල්ලලා තියෙන්නේ. මම දැන් මේ කියන්නේ ඇයි ඒකේ අඩුවෙන් ගිලෙන්නේ කියලා බලන්නකෝ. දැන් අපි ඉස්සෙල්ලා මෙච්චර වෙලා කතා කරපු වගේ මෙන්න මේ ටික ඉගෙන ගත්තා. මෙන්න මේක ඉගෙන ගත්තා. බලන්න පළවෙනි එක තමයි උඩුකුරු තෙරපුම. ඉස්සෙල්ලා මෙන්න මේක මතක් කරගන්න මේක මතක් කරගන්න දැන් භාගේ මේක අර්ධ වශයෙන් ගිල්ලලා තියෙන අවස්ථා දෙකේදීම අර්ධ වශයෙන් ගිල්ලලා තියෙනවා. ඒතර අර්ධ වශයෙන් ගිල්ලලා තියෙනකොට මෙන්න මේ විදිහට අර්ධ වශයෙන් ගිල්ලලා තියෙනකොට උඩුකුරු තෙරපුම සහ බර කියන එක අතර සම්බන්ධයක් මම කිව්වා. මේ අවස්ථා දෙකේදීම ද්‍රවමානයේ බර කියන එක වෙනස් වෙන්නේ නැහැ. ද්‍රවමානයේ බර කියන එක වෙනස් වෙන්නේ නැහැ. එකම ද්‍රවමානයනේ පාවිච්චි කරන්නේ බර කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ද්‍රවමානයේ බර කියන එක වෙනස් වෙන්නේ නැහැ. අවස්ථා දෙකේදීම බලන්න මේ අවස්ථාවේදීත් අර්ධ වශයෙන් ගිල්ලලා පාවෙනවා. මේ අවස්ථාවේදීත් අර්ධ වශයෙන් ගිල්ලලා පාවෙනවා. එතන බර කියන එක පහළට ක්‍රියා කරනවා. බර කියන එක වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකේදීම. දෙපාරම අවස්ථා දෙකේදීම අර්ධ වශයෙන් ගිලිලා පාවෙනවා නම් උඩුකුරු තෙරපුම අවස්ථා දෙකේදීම මොකක් වෙන්න ඕන? උඩුකුරු තෙරපුම අවස්ථා දෙකේදීම මෙන්න මේ බරට සමාන වෙන්න ඕනේ. ඒක තමයි අර්ධ වශයෙන් ගිලිලා පාවෙන්නේ. උඩුකුරු තෙරපුම කියන එක මේ අවස්ථා දෙකේදීම සමාන වෙන්න ඕනේ බරට. ඒකනේ අර්ධ වශයෙන් ගිලිලා පාවෙන්නේ නැත්නම් උඩුකුරු තෙරපුම බරට වඩා අඩු වුණොත් මේ ගිලෙන්න ඕනේ. ගිලෙන්නේ නැහැනේ. මේක අවස්ථා දෙකේදීම අර්ධ වශයෙන් ගිල්ල පාවෙනවා. එතකොට අවස්ථා දෙකේදීම බර සමාන වෙන්න ඕනේ උඩුකුරු තෙරපුම. හරි. එතකොට උඩුකුරු තෙරපුම කියන එක මේ අවස්ථා දෙකේදීම දැන් සමානයි. මොකද බරට උඩුකුරු තෙරපුම සමානයි. උඩුකුරු තෙරපුම අවස්ථා දෙකේදීම සමානයි. එතකොට උඩුකුරු තෙරපුම කියලා කියන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර. විස්ථාපිත තරල පරිමාවේ බර. උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත තරල පරිමාවේ බර. එතකොට විස්ථාපිත තරල පරිමාවේ බරට උඩුකුරු තෙරපුම සමාන වෙනවා. එතකොට මේ අවස්ථා දෙකේදීම ද්‍රවමානයේ පාවෙන නිසා අර්ධ වශයෙන් ගිල්ල පාවෙන නිසා හොඳට අහගන්න එක. හොඳට අහගන්න මේ අවස්ථා දෙකේදීම ද්‍රවමානයේ අර්ධ වශයෙන් ගිලිලා පාවෙන නිසා මේ අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී විස්ථාපනය කරන්නේ තරල පරිමාව මෙච්චර. මෙන්න මේ ගාන විස්ථාපනය කරනවා. මොකද මේ ඝනත්වය අඩු ද්‍රවයක්. ඝනත්වය අඩු ද්‍රවයක් තමයි මේ පළවෙනි අවස්ථාවේ තියෙන්නේ. ඝනත්වය අඩුයි කියන්නේ ස්කන්ධය අඩුයි. ස්කන්ධය අඩුයි කියන්නේ බර කියන එක අඩුයි. මේ ද්‍රවයේ බර කියන එක අඩුයි. එතකොට මෙතන ගත්තොත් එහෙම ඝනත්වයේ වැඩි ද්‍රවයක්. ඝනත්වයේ වැඩි ද්‍රවයක බර කියන එක වැඩි. බර කියන එක වැඩි. එතකොට උඩුකුරු තෙරපුම මේ අවස්ථා දෙකේදීම සමාන වෙන නිසා මේ අවස්ථා දෙකේදීම විස්ථාපිත තරල පරිමාවේ බර සමාන වෙන්න ඕනේ. එතන මේ අවස්ථා දෙකේදීම බර කියන එක සමාන වෙන්න ඕනේ මේ විස්ථාපනය කරපු තරල පරිමාවේ බර. එතන ඒ වුණාට මේකේ බලන්න මේකේ ඝනත්වය අඩු නිසා මේ බරට එන්න මෙන්න මේ උඩුකුරු තෙරපුමට සමාන බරක් එන්න බෑ මේ විස්ථාපිත තරල පරිමාව. ඒ බරට එන්න වැඩි ද්‍රව ප්‍රමාණයක් විස්ථාපනය කරන්න ඕනේ. ඒක නිසා මේක වැඩිපුර ගිලෙන්න ඕනේ. මේ අවස්ථාවේදී අඩු ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේක අඩු ප්‍රමාණයක් තමයි ගිලෙන්නේ. මේවා ඕක කියලා තියෙනවා පොතේ. ඕක කොහොම කියලා තියෙනවා පොතේ. ඒ වුණාට ඕක පැහැදිලි කරන්න ටිකක් ඔයාලගේ සිලබස් එක මදි. ඒක නිසා ගොඩාක් ප්‍රශ්න අහන්නේ නැහැ ඕකෙන්. ඕකේ ප්‍රශ්න අහන්නෙම නැහැ. එතකොට මේකේ උඩුකුරු තෙරපුමේ ගණන් හදන්න දෙන්නෙත් නැහැ. ඔයාලා මෙහෙම මතක තියාගන්න ඝනත්වයේ වැඩි ද්‍රවවල
ද්‍රවමානය අඩුවෙන් ගිලෙනවා ඝනත්වයේ වැඩි අඩු ද්‍රවවල ද්‍රවමානය වැඩියෙන් ගිලෙනවා. ඒකට හේතුව වෙන්නේ අර උඩුකුරු තෙරපුම ඇති කරන්න අර මේක පා කරන්න අවශ්‍ය කරන උඩුකුරු තෙරපුම ඇති කරන්න විස්ථාපිත තරල පරිමාය බරනේ බලපාන්නේ. ඒ විස්ථාපිත තරල පරිමාව මෙන්න මේ ඝනත්වයේ අඩු එකේ වැඩි ප්‍රමාණයක් විස්ථාපනය කරන්න ඕනේ. ඝනත්වයේ වැඩි එකේ අඩු ප්‍රමාණයක් විස්ථාපනය කරපුවාම මේ උඩුකුරු තෙරපුමට සමාන කරගන්න පුළුවන්. ඒතර උඩුකුරු තෙරපුම කියන එක මේ හැම වෙලාවෙම මේ අවස්ථා දෙකේදීම බරට සමානයි. මොකද මේ වස්තුව පාවෙන නිසා. ජලයේ මේ ද්‍රවයේ පාවෙන නිසා බරට උඩුකුරු තෙරපුම සමානයි. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි ඔය පාඩමේ තියෙන්නේ. පොඩි ප්‍රශ්න වගේකට යම් ප්‍රශ්න ටිකකට යනවා. බලන්න පළවෙනි එක ද්‍රව පීඩනය පිළිබඳ නිවැරදි ලක්ෂණයක් නොවන්නේ. ඒ කියන්නේ වැරදි එකක් තමයි අහන්නේ. සමාධි කියන්න බලන්න උත්තරේ. දෙක. ඔව්. දෙකනේ. ඒ කියන්නේ ද්‍රව මගින් ඕනෑම දිශාවකට පීඩනය ඇති කරයි ඒක හරි. තුන්වෙනි එක ද්‍රව පීඩනයේ අඩංගු භාජනයේ හැඩයම අණුව වෙනස් නොවේ. ඒකත් හරි. ඊට පස්සේ වැවක පතුල මත වැව් ජලය මගින් ඇති කරන පීඩනය වැඩි. ඒක හැබැයි මේ ප්‍රශ්නේ එච්චර සම්පූර්ණ නෑ. වැඩි කියන්නේ මොකේට වඩා වැඩිද කියලා නෑනේ නේද? මොකේට වඩා වැඩිද? කියන්නේ උඩට වඩා යට වැඩිද කියලා එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. හැබැයි ඒක හරි කියලා ගන්න පුළුවන්. මොකද දෙවෙනි උත්තරේ හරියටම වැරදි කියලා අපි දන්නවා. උසස් සමග අඩුවේ නෙවෙයි උසස් සමග වැඩි වෙනවා. බලන්න මේක ABC යනු ජලය පිර වූ බඳුන් තුනකි. XY Z යනු එම භාජන පතුලේ පිහිටි ලක්ෂ කීපයක්. මේ ලක්ෂ මත යෙදෙන පීඩනය අවරෝහණ වන පිළිවෙලට සැකසූ විට නිවැරදි පිළිතුර වන්නේ. එතන මේ ඔක්කොගෙම තියෙන ජලය. සයාස කියන්න බලන්න මොකද්ද අවරෝහණය කියන්නේ? වැඩිම පීඩනයේ ඉඳලා අඩුම පීඩනයට යනකම් තමයි පෙළ ගස්සන්න ඕනේ. XYZ. පළවෙනි එක ඔව්නේ. පළවෙනි එක එතකොට ද්‍රව කන්දේ උස මත පමණයි රඳා පවතින්නේ. උස මත පමණයි රඳා පවතින්නේ. එතකොට අපිට ගන්න පුළුවන් x ඊට පස්සේ z ඊට පස්සේ y කියන. ඊළඟ එක බලන්න. මේක බලන්න ඉන්දි හදන්න බලන්න ගන්න. ඝන මීටර 8ක ප්‍රදේශයක ඇති පස් තට්ටුව මගින් පොළොව මත පැස්කල් 160ක පීඩනයක් ඇති කරනවා. ඒතර පස් තට්ටුව මගින් යොදන බලය කොහොමද? මේක බලන්න පොඩ්ඩක් මම මේක හදන්න පුළුවන්ද කියලා බලන්න වෙයිස්. මේක ඝන මීටර නෙමෙයි වර්ග මීටර කියලා ගන්න ඕනේ. වර්ග මීටර 8ක ප්‍රදේශයක. මොකද්ද මේ ඉන්දි කීවෙනි එකද? 4 ඔව්නේ. එතකොට මේකේ එන්නේ බලන්න. මේකේ අර වර්ග මීටර 8ක් කියලා එන්නේ. වර්ග මීටර 8ක ප්‍රදේශයකට තමයි ඇති කරන්නේ. එතකොට අපිට සමීකරණේ තියෙනවා පීඩනය සමානයි F බෙදීම A කියලා. එතකොට බලය බෙදීම වර්ගඵලය. එතකොට මේකේ අපිට දීලා තියෙනවා වර්ගඵලයයි පීඩනයයි අපිට අපෙන් අහන්නේ බලය. F සමානයි PA කියලා තමයි ගන්න. PA කියලා කියන්නේ පීඩනය 160යි පැස්කල්. ඒක ගුණ කරන්න ඕනේ. A කියන්නේ වර්ග මීටර 8යි. වර්ග මීටර 8යි.
එතකොට මේකේ උත්තරේ එනවා ඇත්තේ මං හිතන්නේ 1280 නේ 1280 නිව්ටන් 1280ක පීඩනයක් ඇති කරනවා පතුලවල. ඔව්. ඒකේ ටක් ගාලා අර වර්ගඵලයයි පීඩනයයි දුන්නොත් එimhe අනිවාර්යෙන් මේ සමීකරණයම තමයි එන්නේ. බලන්න පීඩනයේ වයින් අන්තර්ජාතික සම්මත ඒකකයේ මේක නම් අවුලක් නෑ ඉන්නේ මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඒ වුණාට කවිස්කි කියන්න බලන්න උත්තරේ. අන්තර්ජාතික සම්මතයක. මොකක්ද උත්තරේ? දෙක. ඔව් දෙවෙනි එක නේ. ඒතර පැස්කල් කියන එක ගන්න බෑ. ඒක නිකන් අපි අර විද්‍යාඥයාට ගරු කිරීමක් විදියට කරන්නේ. ඒ වුණාට වර්ග මීටරයට නිව්ටන් තමයි හරි උත්තරේ. මේක හොඳ එක. හොඳ ගන්න. බලන්න ද්‍රව පීඩන සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා කුළුණක් රූපය දැක්වෙනවලු. ඒ පිස්ටනේ වර්ගඵලයේ 0.01 වර්ග මීටර සහ B පිස්ටනේ වර්ගඵලයේ දීලා තියෙන 0.04 වර්ග මීටර. ඊට පස්සේ B මත ඇති වස්තුවක් එසවීම සඳහා O මත යෙදිය යුතු අවුම් බලය කොපමණද? මට මේක කියන්න බලන්න සිසාරා ඉන්නේ නේ සිසාරා කියන බා තුන. තුන්වෙනි එක තමයි ඉන්න ඕනේ. මේකේ මේ ඔක පොඩ්ඩක් ඔය මේ ඔයාලගේ සිලබස් එකේ ඔයාලට උගන්වන්න කියලා නැති එකක් ඔය වගේ බහුවර්ණ එහෙම ආවොත් එහෙම මෙන්න මේ විදිය ලියසි. මේක බලා ගන්න. මේක අපි ඔය ඉඩ තියෙන තැන කොහේ හරි ලියා ගමු. මෙන්න මේක බලන්නකො. ඔය වගේ ගණන් හරිම සුලභව එනවානේ මේ විභාගෙට මේ බහුවර්ණ වලට. එහෙම ආවහම මෙන්න මේක භාවිතා කරන්න. ඒතර මෙතන තියෙනවා පොඩි පිස්ටන් එක. මෙතන තියෙනවා විශාල පිස්ටන්. එතකොට මේකෙදි පොඩි පිස්ටනේ මත බලයක් ඇති කරනවා මේ විශාල පිස්ටනේ මත ඒ බලය විශාල වෙලා යනවා. මොකද පීඩනයනේ පීඩනය තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. පීඩනයේ සම්ප්‍රේෂණය වෙනකොට මෙතනින් යොදන කුඩා බලය විශාල බලයක් වෙනවා මෙතෙන්ට යනකොට. ඕකනේ වෙන්නේ. එතකොට අපි මේකෙදි ගන්න ඕනේ පීඩනය. මෙන්න මෙතන මේක අපි A ලක්ෂය කියලා හඳුන්වමු. මේක B කියලා හඳුන්වමු. අර ද්‍රවයක් මත පීඩනය ද්‍රවයක් තුලින් පීඩනය සම්ප්‍රේෂණය වෙනකොට අපි මෙතෙන්ට ඇති කරන පීඩනයම මෙතෙන්ටත් ඇති වෙනවා. මොකද පීඩනය සම්ප්‍රේෂණය වෙන නිසා. ඒතර මෙතන පීඩනය අපි PA කියලා ගත්තොත්. PA කියලා ගත්තොත් ඒක සමාන වෙනවා PB වලට. PB වලට සමාන වෙනවා. ඊළඟට මෙතන පීඩනය PA මෙතන පීඩනය PB ඒ දෙක සමාන වෙනවා. අපි අර පීඩනයේ සමීකරණයක් ගත්තනේ P සමානයි F බෙදීම A කියලා. එතකොට මෙතෙන්ට යොදන බලය මම FA කියලා හඳුන්වනවා FA කියලා හඳුන්වනවා. මෙතන වර්ගඵලය අපි මෙතන අපි 1 කියලා ගමු. F1 කියලා ගමු. මෙතෙන්ට ඇති කරන බලය F1 කියලා හඳුන්වනවා. මෙතන වර්ගඵලය A1 කියලා හඳුන්වනවා. හරිද? මම මේ සංකේත වලින් ඔක්කොම කරන්නේ. ඊට පස්සේ මේ බලය නිසා මෙතනින් ඉහළට ඇති වෙන බලය F2 කියලා හඳුන්වනවා. මේකේ වර්ගඵලය A2 කියලා හඳුන්වනවා. එතන ওই ටිකේ සම්බන්ධතාවය තමයි අපි බලන්න යන්නේ. මෙතන බලන්න පීඩනය PA වල පීඩනය PA වලට පීඩනයට සමීකරණයක් මට සම්බන්ධතාවයක් කියන්න බලන්න F1 වලිනුයි A1 වලිනුයි. මෙතන පීඩනයට සමාධි මෙතන පීඩනයට එකක් කියන්න බලන්න මෙන්න මේ දෙකේ F1 බෙදීම F1 බෙදීම A1 A1 එහෙම ගන්න පුළුවන් අපිට. මොකද මෙතන වර්ගඵලය A1 මෙතන බලය F1. ඒක සමාන වෙනවා. මෙතන පීඩනයට මට එකක් කියන්න බලන්න සයාස කියන්න බලන්න.
B වල F2 බෙදීම V2 B2 නෙමෙයි A2 හරි එතකොට F2 බෙදීම A2 එතකොට මේක අපිට හරි ලේසි සමීකරණ ඔයාලගේ සිලබස් එකේ මේක නෑ ඒ වුණාට මේක හරි ලේසි සමීකරණ එතකොට මේක දාපු ගමන් අපිට පුළුවන් ඕනෑම දන්නේ නැති එක පදයක් ටක් ගාලා හොයාගන්න එතකොට ඔය ගානේ දීලා තියෙන්නේ මේ F2 වලට කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන්නේ 20යි කිලෝග්‍රෑම් එතකොට 20යි කිලෝග්‍රෑම් කියලා කියන්නේ 200යි නිව්ටන් කියන 200යි නිව්ටන් බරක් තමා අර විශාල පිස්ටනය මත තියෙන්නේ. ඕක උස්සන්න නම් මෙන්න මෙතෙන්ට යොදන්න ඕනේ. F1 බලය තමයි අහන්නේ. ඒතර අපි මේකට ආදේශ කරනවා අපෙන් අහන්නේ F1 කියන බලය. ඒක බෙදීම A1 මෙතන දීලා තියෙනවා. කුඩා පිස්ටනයේ වර්ගඵලය 0.01 වර්ග මීටර. ඊට පස්සේ ඒක සමාන වෙනවා මේ පැත්තේ තියෙනවා F2 එක 200යි නිව්ටන්. ඒක බෙදනවා ඒකේ වර්ගඵලය A2 ඒ කියන්නේ 0.04යි වර්ග මීටර. වර්ග මීටර. එතන ඕක සුළු කරන් පස්සේ අපිට F1 වලට උත්තරයක් ගන්න පුළුවන්. එතන මේ දෙක අපිට කෙලිම කපලා දාන්න පුළුවන්. මෙතෙන්ට 1යි මෙතෙන්ට 4යි. එතන අපිට F1 එනවා නිකම්ම F1 සමානයි 200 බෙදීම 4 50යි නිව්ටන් කිය. නැත්තම් අපි ඕක ටිකක් දිගට යන්න ඕනේ. මේ මෙන්න මේකේ පීඩනය ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. මේකමත් ඇති කරන පීඩනය හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙතෙන්ට එනකන් සම්ප්‍රේෂණය වෙනවා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ ඒ පීඩනේ මෙතෙන්ට මේ යොදා ගන්න ඕනේ. ඒතර මේ ගානේදී මේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ සමීකරණ තියෙනවා නම් ටක් ගාලා හදලා උත්තරේ ගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේක මෙන්න මේ ටික අපි අර ඕකේ තියරිය තියෙන්නේ කීවෙනි පිටුවේද දෙවෙනි පිටුවේ කොහේ හරි අපි ලියාගමු. එහෙම නැත්නම් මේක හැබැයි ඔය දෙවෙනි පිටුවේ ලියා ගන්නකො මෙන්න මේ ටික. ඔයා බහුවර්ණ කරද්දීම භාවිතා කරන්න. ඕක මේ රචනා ප්‍රශ්න කරද්දිත් භාවිතා කරා කියලා වැරද්දක් නෑ. වැරද්ද දාන්න බෑ කාටවත්. ඒ වුණාට මේ සිලබස් එකේ නම් මේක නෑ. මේක හදන්න ලේසි ක්‍රමයක් කියනවා. ඔක ලියාගන්න. එතන මේක උත්තරේ එන්නේ 3. ඒක බෝම්බයක් දාලා තිබුණාට ඒක උත්තරේ 3. හරි. එහෙම. හරි බලන්න. මේක ඉක්මනට හදන්න බලන්න. මොකද අඳින්න කරන්න යන්න ඕනේ නැහැ ඉක්මනට හදන්න.
සර් මයික් ඕෆ් වෙලා. මේ ඇයි අමාරු නෑනේ. මේකේ මුලින්ම පරිමාව හොයලා තියෙන්නේ. ඊට පස්සේ ස්කන්ධය හොයන්න ඝනත්වයේ ගුණ කරා පරිමාව. ඝනත්වයේ පරිමාවෙන් ගුණ කරා. දැන් මේ වගේ ගාණක් හදාගෙන යනකොට දැන් මේක අපිට උත්තරේ ගන්න පුළුවන් 25යි බිංදුව sorry 25 නෙවෙයි 75යි. 75යි බිංදු 3යි කිලෝග්‍රෑම්. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ වගේ ගාණක් හදාගෙන යනකොට ගාණ හරි කියලා කියන අපි ගන්න උත්තරේ හරි කියලා තේරෙනවා. මෙන්න මේ ඒකක වලින්. බලන්න මෙතන m ඍණ 3 තියෙනවා. මෙතන m නිකන් 3. ඒ කියන්නේ ධන 3 තියෙනවා. එතකොට ওই දෙක කැපිලා ගියාම මේ දෙක අයින් වුණාම ඉතුරු වෙන්නේ කිලෝග්‍රෑම්. එතකොට ওই ඍණ ධන කපලා දැම්මම ඉතුරු වෙන ඒ වගේ අපිට ගාණ හරිද කියලා බලා ගන්න පුළුවන්. ඕනෑම එකක් ඕනෑම භෞතික විද්‍යාවේ තියෙන හැම එකකම ඔය ඒකක සුළු කරපුවාම එන්නේ හරි ඒකක. ඒ කියන්නේ අපිට ස්කන්ධෙම අයින්න ඕන නම් කිලෝග්‍රෑම් වලින් එන්න ඕනේ උත්තර. ඒක එහෙම නිකන් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. නිකන් අන්තිමේට බලපුවාම උත්තරයක් බලපුවාම අපිට කිලෝග්‍රෑම් වලින් ගන්න ඕන නම් මේවා සුළු කරන් පස්සේ කිලෝග්‍රෑම් ඉතුරු වෙන්න ඕන. මෙතන එහෙම වෙලා තියෙන්නේ. C කොටස වස්තුවේ බර W සමානයි වස්තුවේ බර W සමානයි මොකක් කියලාද ගන්නෙ චමෝද්දය? mg. ඔව් mg. එතකොට 7500 කිලෝග්‍රෑම් ගුණ කිරීම 10යි ms ඍණ 2. උත්තරේ එනවා 75000යි sorry 75000 නෙවෙයි 750000 නිව්ටන්. ඊට පස්සේ ඕක පීඩනය හොයන්න ඕක වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. වර්ගඵලයේ මේකේ කීයද? 5 10යි. ඒතර මේක 10න් බෙදපුවාම අපිට පැස්කල් වලින් පීඩනය හොයා ගන්න පුළුවන්. අන්තිම ගාන වතුර මත ඇති කරන පීඩනය අහන්නේ. පීඩනය P සමානයි F බෙදීම A. එතකොට F කියලා මෙතන ගන්නේ 750000 බෙදනවා A කියන්නේ වර්ගඵලය මේකේ තියෙනවා 5 ගුණ කිරීම 2. පතුලේ වර්ගඵලයේ 5 ගුණ කිරීම 2. පතුල මත ඇති කරන පීඩනය නහන්නේ. එතකොට 5 ගුණ කිරීම 2 10යි වර්ග මීටර. එතකොට එන උත්තරේ බිඳුවට බිඳුව අයින් වුණාම 75000යි නිව්ටන් වර්ග මීටරයට. එතකොට මේක අපිට ගන්න පුළුවන් පැස්කල් වලින් දෙන්න පුළුවන් කිලෝ පැස්කල් වලින් දෙන්න පුළුවන්. කිලෝ පැස්කල් වලින් ගත්තොත් 75යි කිලෝ පැස්කල්. පැස්කල් වලින් ගත්තොත් එහෙම 75000යි පැස්කල් කියලා තමයි ගන්න වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ අර ඊළඟට අපිට තියෙන්නේ අර කාර්ය පාඩමනේ නේද? ඒකනේ. ඒතර ඒක මට ඊළඟ දවසේ අපිට ඉවර කරන්න පුළුවන්. මම මේ සතිය ඇතුළත ඔයාලට ඊළඟට ලබන මාසේ ටියුට් එක ගෙනත් දෙන්න. ලබන සතියේ අපිට මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි පොඩි පාඩමක් මේ මාසය ඇතුළත තව ඒකට අමතරව තව පාඩම් දෙකක් ඉවර කරන්න ඕනේ. පොඩි පාඩම් තියෙන්නේ. මේ පාඩම් දෙකක් ඉවර කරන්න ඕනේ. මේ ඒ කොහොම හරි මේ මාසය ඇතුළත කරගමු. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ඔයාලට දැන් ගෙදර වැඩක් තියෙනවා. මෙන්න මේකේ අභ්‍යාසය සහ ඒ පොතේ තියෙන ඔයාලා කරලා නැති අභ්‍යාස ටික හොයලා කරන්න. අනික එක තමයි මේකේ දීලා තියෙන පේපර් එක. ඒ පේපර් එකත් කරන්න. හරි මේකේ පේපර් එකයි අභ්‍යාසය කරන්න. හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හරි හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන්.